සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. සාදු. බුදු සරණයි. අදත් අපි සුපුරුදු පරිදි අපි කීප දෙනා මේ පින්බීමට ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අපේ හිත මෙල්ල කරගන්න කියලා ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ තුන් ලෝකයේ හමුවේ පළමු වරට දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයට සත්‍ය සොයා යන සත්‍ය සෝමින් විවිධ විකාර තමන්ගේ සත්‍ය ලෙස ඇසුරු කරන ආගම් 62ක් බහුල යුගයක සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඒ කියන්නේ සම්බෝධි සාක්ෂාත් කරගෙන අවිද්‍යාවෙන් මිදිලා උන්වහන්සේ දේශනා කරනවා සිත පිරිසිදුව තියාගන්න. ඒ සිත පිරිසිදුව තියාගන්න ක්‍රමය මාර්ගය උන්වහන්සේ අපි උදෙසා මැදුම් පිළිවෙත ලෙස අපි දන්න විදිහට මධ්‍යම ප්‍රතිපදාව ලෙස ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙස උතුම් චතුරාර්ය සත්‍ය ලෙස පටිච්චසමුප්පාදයේ ලෙස මේ මහ විග්‍රහයකින් අපිට ඉදිරිපත් කරා. අපි උත්සාහ කරන්නේ අපේ හිත මෙල්ල කරගන්න. වරක උන්වහන්සේ කුලප්පු වෙච්ච කුළු හරකෙකුට මේ සිත උපමා කරා. කඟ වේනෙකුට ගෝනෙකුට මීහරකෙකුට මේ සිත උපමා කරත් ඒ මදි වගේ පේන්නේ. ඒ තරම් බලවන්ත අරමුණු මේ ලෝකයක් විනාශ කරන්න පුළුවන් මේ අරමුණක්. මේ ලෝකයක් විනාශ කර න්‍යෂ්ටි කවියක් හදන්න තරම් මේ සිතුවිල්ලක් දුරදිග ගිහිල්ලා කාය කර්මයක් මනෝ කර්මයක් වචී කර්මයක් බවට මේකපත් වෙලා තමන්ගේ විනාශය තමන් හදාගන්න අපි මේක එහෙම බව දැනගත්තේ බුද්ධ වචනේ ශ්‍රවණය කරාට පස්සේ. ඒ දෙසටක් ආගම් වල එහෙම නැත්නම් එදා ಭಾರತයේ ඉන්දියාවේ මේ මිත්‍යා දෘෂ්ටික ආගම් අදහපු අය සම්බුද්ධ වචනේ ඇහුවට පස්සේ තමන් මිත්‍යා දෘෂ්ටිකයෝ බව මේ යන පාර වැරදි කියලා දැක්කේ බුද්ධ වචනේ ශ්‍රවණය කරාට පස්සේ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ හැම එකකම තියෙන අනිත්‍යතාව. මේ ලෝකේ අපි සැපයි කියලා ගන්න උත්සාහ කරන හැමදේම අනිත්‍යයට අහු වෙන දෙයක්. ඒ අනිත්‍ය දේ දුකට අයිති දෙයක්. ඒ දුක මම නොවන, මගේ නොවන, මගේ ආත්මේ නොවන තනි වචනෙන් කිව්වොත් අනාත්මීය දෙයක්. ඒ බව බුදුන් වහන්සේ අපිට ඔප්පු කරන්නේ අපි එහෙම පිළි නොගන්න අපිට. පිළිගන්න අපේ මනස තුල, අපේ සිත තුල කිසිම ඒ සම්බන්ධ හැඟීමක් පහළ නොවන අපි බුද්ධ වචනේ අහලා ගොඩක් උත්සාහ කරන්නේ අපේ තේරෙන වචනේ මේ උත්සාහය කියන්නේ වීරයවන්ත වෙන්නේ අපි මේ වචනේ යම් හරි පොඩි අවබෝධයක් ලැබුණොත් ඒ අවබෝධය කියන්නේ පෙර සසරේ කරපු පින්බලය අවබෝධයක් ලෙස පහළ වෙනවා. පින් නැත්තම් අවබෝධ වෙන්න දෙයක් නැහැ. ඒ නිසා මේ කොච්චර ඇහුවොත් මේක අවබෝධයක් වෙන්නේ නැහැ. මේක පාඩමක් ඇහුවා වගේ වෙනවා සංසාරේ පින් නැත්තම්. ඒ නිසා පින් කරපු බොහෝ ඇත්තෝ මේක අහනකොට ශ්‍රද්ධාවෙන් බොහෝම සංවර වෙලා පාලනය වෙලා වචනෙන් සංවර වෙලා වචී කර්මයේ හිඳිලා කාය කර්ම හිඳිලා කයින් වෙන අකුසල නැති වෙලා මනෝ කර්ම හිඳිලා මනසින් වෙන්නා වූ අකුසල නැති වෙලා තුන්දරම හික්මිලා තුන්දරම පාලනය වෙලා සුපේක්ෂාකාමී බොහෝම සිල්වත් නිවිච්ච කෙනෙක් බවට පත් වෙන්නේ බලා සිටියේදී. ඒ ඔහුටම දර්ශනය වෙන දෙයක්, දර්ශනේන සම්පන්න දෙයක්. ඔහුටම පේන දෙයක්, සම්දිට්ඨික දෙයක්, අකාලික දෙයක්, ඒ මොහොතේම සිද්ධ වෙන දෙයක්. ඒක ධර්මතාවක ඵලයක් මිසක් කෙනෙකුගේ ඵලයක් නෙවෙයි. මේ හේතු ඵලයක්. ධර්මතාව අවිද්‍යාව නිසා, ඒ කියන්නේ නොදන්න නිසා, නොපෙනෙන නිසා ජාති ජරා ව්‍යාධි මරණ දුක කොහෙද තියෙන්නේ, කුමක් මතද පවතින්නේ? ඒ පවතිනව නම් ඒ වෙලාවේ අපේ කය ඇතුලේ මොනවද තියෙන්නේ? ජරා මරණ දුක කියලා අපි නොදැන හිටියේ. බුද්ධ වචනේ ඇහුවට පස්සේ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ශ්‍රවණය කරාට පස්සේ තේරුණා අපේ ජීවිතේ කවුරුත් ඉපදිලා නම් අපිට ලැබිලා තියෙන්නේ මරණයමයි. හැබැයි අපි ඒ ගැන හිතන්නේ නැති නිසා අපිට මේ මරණය මෙනෙහි කිරීමෙන් ලැබෙන සැනසෙල්ල ලැබුණේ නැහැ.
මරණ දුක මෙනෙහි කරනකොට මරණානුස්සතිය වැඩෙනකොට ඕනම කෙනෙකුගේ කෙලෙස් ධර්ම අඩු වෙනවා. වචන සංවර වෙනවා. ඔහු මෙනෙහි කරලා ඔහු පාලනය කරපු කෙනෙක් නම් පාලනය වෙච්ච කෙනෙක් නම් ඔහුගේ ඇත්තේ සීල වචන. අනුන්ට අහුම්කම් දෙන්න පුළුවන් ගුණයක් ඇති. නැත්නම් ඔහුට ඔහුත් හික්මිල නැති ඔහුට හානියක් කරගන්න අවිද්‍යාව ඉන්න නොදන්නකම මුල් වෙච්ච කෙනෙක්. ඒ නිසා අපි මේ ධර්ම ශ්‍රවණය කරද්දී අපි මේ හික්මිල නැති අපි හික්මෙන්න පෙර පින නැතිනම් හික්මෙන්නේ නැහැ. මොකද මේ දහම දේවදත්තටත් ඇහුණා. දේවදත්ත බුදුහාමුදුරුවෝ පිළිගත්තේ නැත්තේ නෑ. පිළිගත්තා. නමුත් බුදුහාමුදුරුවෝගේ යටතේ ඉන්න කැමැත්ත තිබුණා. නායකත්වයට කැමැත්ත තිබුණා. ඒ මෝඩ කැමැත්ත තිබ්බා. ඒ නිසා තමයි එක එක වරයන් ඉල්ලුවේ. මොකද බුදුන් වහන්සේ සියල්ල දේශනා කළ අවසන් නිසා දේවදත්තගේ දේ පිළිගන්නේ පොඩි දෙයක් පිළිගන්න මක්ක පිළිගන්න දෙයක පිළිගන්න දෙයක් නැහැ. ඊට එහා දෙයක් කියපු බුද්ධ ධර්ම සාමාන්‍ය මනසකට අහු නොවන ඵලයක නැති මෝඩ දේහදත්ත ඉල්ලපු දෙයක් පිළිගන්නේ මොකටද? එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. තමන්ගේ ඒ කියන්නේ බෝසත් අවදීදී යසෝදරාගේ සහෝදරයා වෙච්ච දේවදත්ත කොතනද හිටියේ? යසෝදරා කොච්චර එයා ප්‍රඥාවෙන් එහාට ගියාද? කොයිතරම් ප්‍රාතිහාර පාන අභිචාවලලාභිනියක් වුණාද? මහරහත් මෙහෙණියක් වෙන්න ධර්ම කතිකාවියක් වෙන්න තරම් උසස් වූ ඥානයක් පෙර පිනෙන් ලැබුණු කෙනෙක් කුගේ සහෝදරයා මිනිමරු ත්‍රස්තේ මිනිමරන්න උත්සාහ කරපු බුදුන් වහන්සේ ඝාතනය කරන්න උත්සාහ කරපු කෙනෙක්. ඒ සඳහා කූට උපක්‍රම තෝරගත්ත කෙනෙක් බවට පත් වෙන්නේ තමන්ගේ පෙර පින් නැති නිසා. දහම අහන්න පින් නැති මුණු නිසා කියපු දේ අවබෝධ වුණේ නැහැ. අඟුලිමාලට කියපු දේ අවබෝධ වෙන්න පෙර පින තිබුණු නිසා මහා දරුණු කෙනෙක්. අඟුලිමාල කියන්නේ දේවදත්තට වඩා දරුණු කෙනෙක්. චරිතය අතින් බැලුවම දේවදත්ත කරලා තියෙන්නේ බුදුන් වහන්සේට ගැටුණු එක විතරයි බුදුන් වහන්සේත් සමග. අඟුලිමාල 999ක් ඔය කියන ගානේ හැටියට අලුත් ඇඟිලි 999ක් මරන්න තනියෙන් ඒක කරන්නේ කවුරුත් උදව් කරන්නේ නැහැ නේ මිනිහ මරන්න. එතකොට තනියෙන් මේ දේ කරන්න මොනතරම් සාහසික කෙනෙක්ද? ඒ බුදු වචන ඉස්සරහා මෙල්ල වෙනව කියන එකේ අර්ථය ඔබ තේරුම් ගන්න නිකන් නැතුව අවබෝධ කරගන්න. මොකද්ද? ඔය දුක කියන්නේ මේ හිත මන ආයතනය තුල පහළ වෙන සංඥා සංකාර විඥාන රූප කියන මේ නාම රූප ධර්මතාවයේ මත හට ගන්න සංකල්පය අපිට පේන්නේ නැති නිසා අපි ඒක බාහිර දෙයක් කියලා අපිට මේ මිරිඟුව සකස් වෙන නිසා ඒ මායාව සකස් වෙන නිසා අපිට අපි තුල හටගත්තේ දේ දුක හෝ සැප හෝ අනිත්‍ය හෝ නිට්ටය හෝ සුඛ හෝ ආත්ම කියලා අපට පේන්නේ නැහැ. බුදුන් වහන්සේගේ දේශනා කරන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. පංච උපාදානස්කන්ධය. එහෙම නොපෙනුනොත් ඒක නිට්ටය සුඛ ආත්ම වශයෙන් භාවිතා වෙනවා කියන්නේ ඒකේ තියෙන කාම සංකල්ප වලින් කෙලෙස් වලින් ඒ අදහසේ තියෙන කෙලෙස් ටිකෙන් ඔහු කෙලෙස් වල අයිතිකාරී බවට පත් වෙන එක තමයි නිට්ටය කියන්නේ. ඒ දේ ඔහු තියෙන දෙයක් විදියට පේන එකටයි කියන්නේ නිට්ටය කියලා. ඒක සැපක් කොට යාට දැනෙන නිසායි සුඛ කියන්නේ. ඒක යා මම වශයෙන් ගන්න නිසා කෙලස් ටික ආත්ම කියන්නේ. නිට්ටය සුඛ ආත්ම කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වල විරුද්ධ පැත්ත. එතකොට එහෙම ගන්නකොට එයා සංසාරයට අහුණා කියලා එයාට දැනගන්න ක්‍රමයක් නැති පැත්තයි චතුරාර්ය සත්‍ය අනවබෝධය කියන්නේ. ඒකට තමයි අවිද්‍යාව කියන්නේ. දැන් මම මේ කියු ටික සමහරට ඔබට ගැඹුරු ඇති. අමාරු ඇති නොතේරෙන ඇති ප්‍රශ්නයක් නැහැ. විස්තර කරනකොට තේරෙයි. නේද? මේ අපි එච්චර මේ ගැන හිතන්නේ නැතුව බලන්න මම පොඩි උපමාවකින් කිව්වොත් මේක. ඔබ ගහක් දිහා බලනකොට අපි කට්ටියම ගහක් දිහා බලනවා. මේ ඉන්න 4-5 දෙනා ගහක් දිහා බලනවා. මේ කතරගම පූජා භූමියේ තියෙන මල් පැලයක් දිහා බලනවා. බලනකොට මේ මල් පැලේ අපි හඳුරන්නේ නැත්නම් අපිට මොකක්ද ඒක පණිවිඩේ හිතට එන පණිවිඩයටනේ අපිට පේන්නේ පිටතද. නමුත් මේක ඇත්තටම මේක විස්තර කරන භාග්‍යතුන් වහන්සේ මේ රූපය ඇසත් එක්ක ගැටෙන රූපයක්. මේ රූපය ඇසට කාටත් පොදුයි. රූපේ පොදුයිනේ. කාටත් රූපේ පේනවා. ඇසටනේ පේන්නේ. ඇසත් එක්ක මේක ගැටෙනවා කියන එකයි ඇසට රූප පේනවා කියලා අපේ වචනින් කියන්නේ. ඒතර රූපය ඇසත් එක්ක ගැටෙනකොට ස්පර්ශය. මේ ස්පර්ශ වෙන මොහොතේම ඇතුලෙන් සංඥාවන් නිකුත් වෙනවා කියන මන ආයතනේ. සසඤ්ඤම්මේ සමනකේ ලෝකේ. එහෙනම් මනසයි සංඥාවයි ලෝකේ කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වුවා. ලෝකේ නම් දුකයි කියලා පෙන්වුවා. එහෙනම් ඔබ තේරුම් ගන්න මන ආයතනේ තමයි කියන්නේ මේක මේ සල් මලක්.
ඔබ සල්මල් ගැන ආවනම් ඒ රූපේ ඔබ ඒ අතීතේ දන්න රූපය ඒ මොහොතට මනසෙන් නිකුත් කරා පමණි. නිකුත් වුණා විතරයි. මේ ටික අවබෝධ කරගන්න. එතකොට දැන් ඔබ සල්මල තියෙන්නේ ඔබ හිතන්නේ අර තියෙන්නේ සල්මල කියලා. එහෙම හිතන්නේ ඇතුළත මේ වෙච්ච සිද්ධි ජාලය මොකුත් නොදැන. ඇහැට රූපේ පේනකොට සල්මල කියලා තියෙන්නේ හිත තුල අතීතේ දන්න දැනීම හිත තුල නිකුත් වීම. හිත තුල ක්‍රියාත්මක වීම. ඔබට තේරෙන වචනේ මම මේ ගන්න උත්සාහ කරන්නේ මේකේ වචනවල පොඩි පොඩි වරදී ඇති වගේ පෙනේ එහෙම එකක් වෙන්නේ නැහැ ඔබට ජීවිතෙන් බලනකොට. නේද? වචනේ හරියට මෙහෙම හතරස් කරලා ගන්න යන්න එපා. ඒකට මොකක්වත් තේරෙන්නේ නැහැ. සරල වෙන්න හැමතිස්සෙම. ඔබ එතකොට සල්මලක් දිහා ඔබ බලන්නේ. අපි කමක් නැහැ ඔබ සල්මල දිහා බලන්න. එළියේ තියෙන සල්මල කියලා බලන්න. ඒක සම්මතය. පරමාර්ථ සත්‍ය කියන්නේ ඕක වෙන ආකාරය දකින්න එක. සම්මතය කියන්නේ ඔබ සල්මලක් කියලා බාහිරේ බලන එක. සම්මතය විදර්ශනා කරනවා කියන්නේ මේ සම්මතය ඔබ තුල වෙච්ච ආකාරය බලනවා. ඒක දේශනා කරන්නේ ලෞතර බුදුන් වහන්සේ කෙනෙක් විතරයි. ඒක කාටවත් දේශනා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසායි පුබ්බේ අරණුස්සතේසු ධම්මේසු කියන්නේ. පෙර නොවසපු දෙයක්. නේ දේවේනවා මාරේනවා බ්‍රහ්මනවා දෙවියෝ මාරෝ කාටවත් පුළුවන් දෙයක් නෙවෙයි මේ විග්‍රහය. එතකොට මේ රූපේ ඇහැට පේන දෙයක්. ඇසත් එක්ක මේ රූපේ ගැටුනේ. ඒක මං හිතනවා තේරෙනවා කාට. ඒ ඇස කියන්නේ ආධ්‍යාත්මය. එහෙම නැත්නම් ඔබේ බඹයක් පමණ ඔය කයට කියනවා ආධ්‍යාත්මය කියලා. ඒ කයේ කොටසක් තමයි ඇස, පෙනෙන ශක්තිය. ඇස. හරිනේ? ඇස පහළ වෙන්නේ පේනකොට. පේන්නේ නැත්නම් ඇහැක් නැහැ. අනිත්‍ය නම් තියෙන්න බෑනේ. නැති වුණා නම්. ඒක මහා ගැඹුරු දර්ශනයක් වගේ බැලුවම පෙනුනට ජීවිතෙන් බලන්න ගියාම සරල වෙයි. පදෙන් බැලුවම නම් ගැඹුරුයි. නේද? එතකොට දැන් ඇසට පේන දේ රූපයක්. රූපේ බාහිරයි. රූපේ හැදිලා තියෙන්නේ මොනවයින්ද? සතර මහා ධාතුන්ගෙන්. ඇස හැදිලා තියෙන්නේ මොනවයින්ද? ඒත් සතර මහා ධාතුන්ගෙන්. මේ කය මුළු කයම සතර මහා ධාතුන්ගෙන්නේ. එතකොට අපි එහෙම විග්‍රහ කරොත් ඊටත් ගැඹුරු පැත්තක් අහු වෙනවා අපිට. එහෙමත් නොගිහිල්ලා බැලුවොත් ඇස රූපයක් එක්ක ගැටෙනවා. ඇස කියන්නේ ආධ්‍යාත්මය ඔබේ කය. රූපේ බාහිරයි. නේද? රූපේ බාහිර. එතකොට බාහිර රූපයක් ගැටෙන්නේ කොහෙදද? බාහිරේදීද ඇසේදීද? පේනීම සකස් වෙන්නේ ඇස තුලද ගහ තුලද? අනේ මෙච්චර සරල කරනකොට මොනතරම් සතුටක් එන්න ඕනද නේද? ඇහැ ගහට ඇදිලා යනවද ගහ ඇහැ තුලට ආවද? ගසේ මොකක් හරි දැනීමක්. ගහව නම් ඉවරයිනේ අපි. නෑනේ. ඒක ගහේ මොකක් හරි මොනවා රූප ධාරාවක් එන්නේ නැතිද? ආවේ මොකද්ද හොයන්න යන්න එපා ඉතල වෙන දේ තේරුම් ගන්න. ඒක පෙනේ කවදා හරි. මුලින්ම කරන්නේ ඔක්කොම හොයන්න යනවනේ. ඒකනේ අපි පරීක්ෂා නිරීක්ෂණයක් හොයන්න ගිහලා මේ ඔක්කොම නැති කරගත්තේ. ඒක සරල දෙයක්. මේක සරල වෙන්නේ ජීවිතෙන් බලන්න, ගලපලා බලන්න. ජීවිතෙන් බලන කෙනේ ගලපලා බලන එකනේ. වෙන ජීවිතයක් අපිට නැහැනේ. එතකොට ඇහැට රූපයක් පේනකොට, ඇසත් එක්ක රූපයක් ගැටෙනකොට ඇස ආධ්‍යාත්මය කියන්නේ ඔබ කියලා කියන්න, ඔබ මම කියලා කියන්නේ මේ ආධ්‍යාත්මය කියන කොටසට. මේ කයට මම හරි. හඳුනා ගැනීම පිණිස පමණි. එතකොට මේ ඇසට පෙනෙන ඒවා රූප. ශබ්ද ඇහෙන්නේ නැහැ නේ ඇහැට. නේද? රහ දැනෙන්නේ නැහැ නේ ඇහැට. ගන්ධය දැනෙන්නේ නැහැ නේ ඇහැට. නේද? ස්පර්ශය නම් දැනෙනවනේ. ඒ දැනෙන්නේ මේ මස් ගොඩට. ඇසට ස්පර්ශ දැනෙන්නේ නැහැ. ස්පර්ශ දැනෙන තැනට කියන්නේ පොට්ටබ්බේ කියලා කයට. ඇසට පේන දෙයට කියන්නේ ඇසට කියන්නේ පෙනීම කියලා. පෙනෙන ශක්තියට කියන නමක් ඇස. මේ මස් ටික ඇතිල්ලුවොත් පේනවද දැනෙනවද? ඇහැට කට්ටුවකින් ඇන්නොත් පේනවද දැනෙනවද? දැනෙන තැන තියෙන පෙනීමද පොට්ටබ්බේද? අපි එහෙම ගියොත් දහම ගොඩක් තව පරතරයක් අහුවෙයි. දැනට නම් අපි එහෙම ගමනා වෙන එකක් නැහැ. දහම බුදුන් වහන්සේ කිව්වනේ සරියුත් හාමුදුරුවෝ කිරිමව ලෙස සලකන්න කියලා. ඒ කිව්වේ සරියුත් හාමුදුරුවෝගේ ඥාණයට ගරු කරපල්ලා. බුදුන් වහන්සේ ගරු කරන නිසායිනේ එහෙම කිව්වේ. උන්වහන්සේ පැහැදුණු නිසා නැත්තම් කියනවායි. එතකොට දැන් මේ දහම් දැනීමට ඔබ ගරු කරනවා කියන්නේ මේක අවබෝධ කරගන්නේ. එතකොට ඇහැ කියන්නේ පෙනෙන අවස්ථාවට, පෙනෙන මොහොතට කියන නම. චක්කුම් බික්කවේ අනිදස්සනං. ඇස අනිත්‍යයි. ඇස අනිදර්ශනයි. දර්ශනයකට අහු වෙන්නේ නැහැ ඇස. ඇස පෙනෙන දෙයක් නොවේ. අහුත්වාන සම්භූතම්. මේක සකස් වෙන දෙයක්, ඒක නොපෙනෙන දෙයක්. ඇස කියන්නේ රූපේ පේන මොහොතට විතරයි. තේරෙනවා ඇති. මම හිතනවා මේ බොහෝ අපි බැලුවොත් අපි උඟක් කල් ඉගෙනගෙන අවුරුදු 18ක් 20ක් ඉස්කෝලේ ගියපු අයනේ. එතකොට අපිට තේරෙන්න ඕන. ඒක ඉගෙනුවනේව තේරුම් කරගන්න කියලා.
එතකොට ඇහැට පේන ඔක්කොම මොනවද? රූප. කොහෙද කියන්නේ මොන ඉස්කෝලේ? අපිත් එනවා ඉස්කෝලේ. මං ගියේ ඉස්කෝලේ නම් උගන්වලා නැහැ. මට ඒ උගන්වපුවා කිව්වොත් මේ දහම නෙවෙයි අපිට වෙහුඟක් කල් කතා කරන්න දේවල් තියෙනවා. එතකොට ඇහැට පෙනෙන දේවල් රූප කියලා දේශනා කරන්නේ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පමණ බව මතක තියන්න. කවුරු හරි කිව්වොත් අපි බුද්ධ අපවාදයට අහු වෙන බවත් බුදුන් වහන්සේට අගෞරව කර බවත් ප්‍රකට වෙයි. ඒ ශ්‍රද්ධාව තියෙන අයට මේව තේරෙන්නේ නැති අයට මේව තේරෙන්නේ නැහැ. දේවදත්ත චරිත තියෙන අයට මේ කියනේම අහුවෙන්නේ නැහැ. බුදුන් වහන්සේට බැන බුදුහාමුදුරු සරණ යනවා කියන පිරිසට මේක අහුවෙන්නේ නැහැ. පාඩම් වෙයි. පාඩම් කරලා ඕන කෙනෙකුට මේ ටික ඕනනම් අතාරින්න පුළුවන්. මං කියන්නේ එහෙම එකක් නෙවෙයි. එතකොට ඔබ බලන්න ඇහැට පේන රූපෙට හිත තුල පහළ වෙනවා සල්මල කියලා. ඔන්න ඔය ටික තේරෙන්නේ නැති දැන්. ඔබ සල්මල කියන එක දන්න නිසා මේ හිතට අර මල ඇහැ එක්ක ගැටෙන මොහොතේම හිතට ඔබට නොදෙනෙන්න ඔබට හොරා රහසනේ. ඔබට රහසේ හිත ඇතුලේ සල්මල කියලා සංඥාවක් හැඳිරීමක් හිත තුල ඔන්න දැන් නම් තේරුණා පහළ වුණා. හරි. දැන් මේ ගැන නොදැනගත්තොත් ඔබ මොකද්ද කියන්නේ? අපි එහෙම කියමු ඔබ කියන්නේ කියලා. එතකොට තේරෙනව නේද? හැම එකම දාර්ශනිකව කියන්නේ කිව්ව මොකක්වත් නම් අහුවෙන්නේ නැහැ. ඔබ එතකොට කියන්නේ එළියේ තියෙන දේ සල්මල කියලා. අන්න සල්මල කියලා කියන්නේ. ඇත්තටම අන්න සල්මල කියනකොට මේක සිදු ආකාරයේ බුදුන් වහන්සේ විස්තර කරනවා. ඇස රූපේ ගැටෙද්දී මන ආයතනේ අතීත පුරුද්ද සමුදය කරලා දුන්නා, උදව් කරලා දුන්නා, පහල කරලා දුන්නා. මන ආයතනයේ ස්වභාවය තමයි ඒක. ඒකට කියන ප්‍රසාද රූප කියලා. අරකේ සහයට මේකේ තියෙන රූපේ පහළ වෙන එකට කිව්ව ප්‍රසාද රූපය. ඇස හරහා නිසා චක්කු ප්‍රසාද කිව්වා. දෙහුව තව නමක් එකතු වුණා නේද? දැන් මොකක් කරන්නද තේරෙන්නේ? නම් ගොඩක් එකතු කරාම දහම තේරෙන්නේ නැහැ. නම් පුළුවන්. ඊට පස්සේ ඒ තර්ක කරන්න යනවා මම දන්නවලු චක්කු ප්‍රසාද ගැන. ඒව බලන්න නෙවි කිව්වේ මේ විහිද්ධිය බලා ගන්න. ඒව පස්සේ පාඩම් කරලා විභාගෙට ලියලා පාස් කරලා කාඩ්බෝඩ් කැල්ලක් ගන්න ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් මේක නිවනට අදාළ නැති දෙයක්. එතකොට ඇහැ රූපේ ගැටෙන මොහොතේ සල්මල කියන රූපේ මන් තුල පහළ වූ බව දැනගෙන එළියේ තියෙන දේ සල්මල කියලා බැලුවොත් සල්මලක් එළියෙන් පෙනෙයිද? නොකරපු කෙනෙකුට මේ අත්දැකීම මම උත්තරයක් දුන්නොත් අපි නොකරපු කෙනෙක් මේ උත්තරය තව පාඩමක් විතරක් වෙන බව මතක තියාගන්න. මේ නිසායි මම උත්තරේ දෙන්නේ නැත්තේ. සිරිසේන එළියේදී ඉන්නේ, සිරිසේන හිතේදී ඉන්නේ. ඇහැට පේනකොටම ඇහැට රූපේ පේනකොටම අර ඉන්නේ සිරිසේන කියනකොට සිරිසේන කොහෙන්ද ආවේ? මං එයාගේ නම නොදන්නව නම් උදාහරණ ගනිමු එයාගේ නම මම දන්නවම කියලා. ඒ දැනීම මන් තුල තිබුණු නිසා පේනකොටම හිත තුල මතු වුණා. හොඳයි මම ප්ලේන් එකක් මතක් කර ඉන්නවා එයා පෙනෙද්දි. මගේ හිතේ වැඩ කරන්නේ ප්ලේන් එකක්. බෝයින් 737. ගුවන් යානයක් දැන් මතක් වෙලා ලයිට් පත්තු වෙන හැටි පේන ගමන් අරයා යනවා. දැන් මට සමහර විට මේ සිරිසේන කියන හැඟීමවත් එන්නේ නැති වෙන්න පුළුවන්. එන්නත් පුළුවන් අප්‍රකටව. මේව ජීවිතෙන් බැලුව පුදුම දෙයක්. මේ ඔබ කවදාවත් ඔය රූපවාහිනී බලන්නේ මේක අහුණු කෙනෙක් මේක බලන මර වැඩ වෙන්නේ මේකේ. channel මාරු වෙනවා. ඒ channel out යනවා. හරියට clear වෙනවා. සමහර unclear වෙනවා. සමහර light ගියා වගේ වෙනවා. මේක බලනකොට පුදුම වෙනවා. ඉතින් අපි නින්ද යනවා නේද? මේක තමයි ධර්මතාව. එතකොට පේනවා අර එහෙනම් සිරිසේන කියන්නේ හිත තුල පහළ වූ අතීත දැනීම. එහෙම බලනකොට එළිය කෙනාට සිරිසේන කියන කියමන ඔබ තුලින් එළියට යයිද නැද්ද? ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් බලන්න. දැන් ඕනේ හොඳයි. මේ කතා කරන කෙනා දිහා බලන්න මම දිහා. එහෙම බලන්නකො. එතකොට ඇහැට පේන්නේ එකක්. ඇහැට පේන්නේ රූප. හිත තුල කවුද පහළුනේ? ධර්මදේශකයා කියලා. දැන් ධර්මදේශකයා කියන එක හිත තුල පහළ වුණාම ඔබ කවුරු දිහාද බලන්නේ? මේ ඉන්නේ ධර්මදේශකයා කියලා. එතකොට ඔබට මොන පැත්තද වැහුනේ? බුදු පියාණන් වහන්සේ පෙන්වන දාර්ශනික පැත්ත වැහුණා. දාර්ශනික පැත්ත කියන්නේ ආධ්‍යාත්මය තුල සකස් වූ උපාදාන ස්කන්ධය වැහුණා. ඒ කියන්නේ අවිද්‍යාව පහළ වුණා. මේ ඉන්නේ ධර්මදේශකයා එහෙම නැත්නම් අර ඉන්නේ සිරිසේන කියලා බලන තැන මොනවද තියෙන්නේ? අවිද්‍යාව. අවිද්‍යාව තුල සිද්ධ වෙන සංඛාරයක්. සකස් වීමක්. අවිද්‍යාව තුල තියෙන සිත කය වචනේ සකස් වීමක් තියෙන්නේ. ඒකෙන් බලන් ඉන්නකම් ඔබට ඔබේ හිතේ රාගය හටගත්ත නම්, ද්වේෂය හටගත්ත නම්, මෝහය හටගත්ත නම් පේනවද? පොඩ්ඩක්වත් පේන්නේ නැහැ. රාග දේශ මොහ හටගන්නේ කොහෙද?
හිත තුල ඒකනේ හිත සුද්ධ කරන්නේ ප්‍රභාස්වරම් ඉදම් බික්කවේ චිත්තං. මේ ඔබේ හිත ප්‍රභාස්වරයි. තංචකෝ ආගන්තුකේ උපක්ඛලේසේ උපක්ඛලිටං. ආගන්තුකේන අවස්ථාවට එන. ඉඳලා එන. හැමදාම එන කෙනාට ආගන්තුකය කියන්නේ නැහැ නේ. එහෙනම් අවස්ථාවට එන. ඇහි රූපේ ගැටෙනකොට විතරක් එන නිසා ආගන්තුක වෙනවා. ආගන්තුකේ උපක්ඛලේසේ. මොන උපක්ඛලේසේ කියන්නේ? රාග දේශ මොහ. උපක්ඛලිටං. ඒ වයින් කිලිටි වෙනවලු හිත. ඇත්තද කියලා කොහේ බලන්න ඕන? පොත බැලුවොත් ඉතින් පොතේ වචනේ පෙනෙයි. හිත බැලුවොත් සිද්ධිය පෙනෙයි. සිද්ධිය පෙනුනොත් දහම දකි. දහම දැක්කොත් බුදු පියාණන් වහන්සේ දකි. එතකොට සිරිසේන කොහෙද ඉන්නේ? ඔබ ඉන්න ලෝකේ සිරිසේන එළි ඉන්නවා කියලා කියන්න නැත්නම් ඔබට වෙන ඒ මිනිස්සු පිස්සු කියන එළි ඉන්න පිස්සු ටික ඔබට පිස්සු කියනවා. බුදුහාඳුරු කිව්වේ එළි ඉන්න හැට නෙමෙයි පිස්සු කියලා තමන්ට මතක තියාගන්න. සබ්බේ ප්‍රත්‍යඥා උන්මත්තක මේ සිද්ධිය යම් කෙනෙක් තුල වෙනවාද ඔහු අවිද්‍යාව තුල දෙන්නේ ඔහු පිස්සෙක්. ප්‍රත්‍යඥා ජනනය වෙනවා කියන්නේ පහළ වීම. ප්‍රත්‍යඥ කියන්නේ කෙලෙස් පහළ වීම. උපාදාන ස්කන්ධයන් පහළ වෙනවා නම් ඒක දන්නේ නැතිනම් ඔහු උන්මත්තකෙක්. ඒකනේ හීනෙන් නැගිටලා ඇවිදින්නේ අපි. නිදා ගන්නවා කියන්නේ අපේ තියෙන ආයතන පහක් අක්‍රිය වෙනවා. ඇස කනට ඉතින් ඇහෙන්නේ නැහැ ටිකක්. ඔක මේ නිදා ගන්නකොට කනට ඇහෙන එකත් අඩු වෙනෝනේ. නාහෙට දැනෙන එකත් අඩු වෙනවා. ඒක නෙමෙයි වේදනාව තියදී නිදා ගන්න පුළුවන් අපිට. මේ හොඳ කපලා ඔපරේෂන් කරලා තියදී නිින්ද යන්නේ ඒක නිින්ද ගියාම දැනෙන්නේ නැහැ. ඒ ආයතන වැහෙන එක වෙන්නේ. අපි හිතුව නිදාගත්තා කියලා නෑ. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පහ වැහෙනවා. හැබැයි කවුද වැඩ කරන්නේ? මන වැඩ කරනවා. මන කියන්නේ දන්න ඒවා අවදි විවි තියෙනවා. ඒක හැම මොහොතෙම වැඩ. එකක් යනකොට තව එකක් උදවනවා. එතකොට මැරුණොත් කොහෙද යන්නේ? ඒ සසඤ්ඤම්මේ සමනකේ ලෝකේ. මනසට ලෝකේ කිව්වනම් ලෝකයට දුක කිව්වනම් නින්දෙන් මැරුණොත් කොහෙද යන්නේ? දැන් ඔබට උත්තරය ඇති. බුදුදහම දන්න අයට විතරයි මේ කියන්නේ. මන කියන ආයතනය පහළ වෙන තැනම කෙලෙස්. කෙලෙස් නැති රූප නෑ. ඒක නිසා රූපේ ගින්නක් කිව්වේ අදිත්ත පරියාය සූත්‍රේ. රූපය භාග්‍යතුන් වහන්සේ උපමා කරන්නේ ගින්නකට. රූපේ උපමා කරන්නේ රාගයට. රූපය කාමයට. රූප කාම. රූප රාග. පුජ්‍යල රාග කිව්වේ නෑනේ. ඒක අවිද්‍යාව තුළ පුජ්‍යලෙක් සක්කායක් බවට පත් වෙනවා. මමෙක් බවට පත් වෙනවා. නොදන්නකම මත වෙන එකක්. අවිද්‍යාව නැති තැන එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධය තුළ නුවණැස තුළ මෙය එයාට පේන්නේ ධර්මතාවක් විදියට. හේතුඵලයක් ලෙස පෙනෙනකොට ඔහු කෙලස් ටිකක් පහළ වුණා කියලා දකින්න. කොහෙද කෙලස් පහළ වුණා කියලා දකින්න? හිත තුල. දකින්නකොටම ඔහු ප්‍රත්‍යක්ෂ ඥානය පහළ කරගත්තා. මහා වටින දෙයක් කියුනේ. අමාරුවෙන් අවබෝධ කරගත්ත දෙයක් සරලව කියවෙනකොට හිතෙනවා ඉතින් මම මේ කියන්නේ මම මේක හොයාගෙන කොච්චර දඟලනවා. ත්‍රිපිටකයේ කුපමණ මාර්ගාණක් කියවලා කුපමණ අධ්‍යක්ෂණය කරලා තියෙනවද, කොච්චර අධ්‍යයනය කරලා මහන්සි වෙලා තියෙනවද මේක අවබෝධ කරගන්න. දැන් ඔබටත් මේ අවබෝධය ඔබට සරලව ඇහෙනවා. අපේ පින්වත් බුදුන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරේ සාරාංශක කල්පලක්ෂයක් සියලු බුදුන් වහන්සේලාගේ ධම්මස පහල කරගෙන ඇවිල්ලත් පෙර කර කුසලයන් මුල් වෙලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න වුණා. උන්වහන්සේ අමාරුවෙන් අවබෝධ කරගත්ත දෙයක් අපිට කියනවා ළඟට ඇවිල්ලා. අපි ගාව මහා කෙලෙහි ගුණයක් තියෙනවනේ බුද්ධ කියන වචනේ කියන්න, ශබ්ද කරන්න, ගෞරවාන්විතව කියන්න. බුද්ධහා කියලා කියන්න එපා. බුද්ධ කියලා ගෞරවාන්විතව දන්නවා. ඉතින් කෙලෙහි ගුණ ඇත්තෝ සහ කෙලෙහි ගුණ නැහැනේ කොහොම. කෙල ගුණ නම් ඉතින් විටමින් C D තියෙන්න එපා කියලා වල නැහැ. ඒ නැතුව වගේ කෙලෙහි ගුණයක් නැහැ. බුදුහාමුදුරන්ට කතා කරන්න නොදන්න පිරිස් දහම අහනවා. එතනම අපි පටන් ගන්න තැනම අපි විනාශ කරන් ඉවරයි. අපි ශ්‍රද්ධාව නැති කරන් ඉවරයි. සංසාර බය ආපු කෙනෙක් ගැලවෙන්න තියෙන එකම මාර්ගය බුද්ධ වචන කියලා අවබෝධ වෙච්ච කෙනෙක් බුදුන් වහන්සේට දහසක් දෑංගිලි බැඳ වඳිනවා. ඒ වචනේ කතා කරන්නේ බොහෝම ගෞරවයෙන්. ඒ ශ්‍රද්ධාව මේ වචනෙන් අපිට විස්තර කරන්න අපි දන්නේ නැහැ. එම නිසා මේ බුදුන් වහන්සේ කෙනෙක් ඔබට මේ දේශනා කරලා තියෙන්නේ මේ සිද්ධිය වෙන හැටි ඔබ තුලින් දකිනකොට ඔබේ කෙලෙස් නැති වුණේ දකින මොහොතෙමයි. නේද? යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. යං කියන්නේ ආධ්‍යාත්මික, කිංචි කියන්නේ බාහිර. ආධ්‍යාත්මික කියන්නේ බඹයක් පමණ ඔබේ කය තුල හට ගන්න උපාදාන ස්කන්ධයමයි. බාහිරේ කොහෙද තියෙන්නේ කියලා බැලුවොත් ඒත් උපාදාන ස්කන්ධෙම තමයි. මොන බාහිරද? ආධ්‍යාත්මයේ තියෙන බහිද්දය. ආධ්‍යාත්මය තුල තියෙන බාහිරය. දැන් සිරිසේන කියන්නේ හිතද බාහිරයක්ද?
දැන් පේන්නේ හැට රූප නම් සිරිසේන කියන්නේ මොකද්ද? මනස නම් මනස කියන්නේ බාහිරයක්ද? ඔබද? මමද බාහිරයක්ද? බාහිර කියලා තේරෙනෝනේ. එතකොට අපේ හිතේ තියෙන බාහිර කුණු ගොඩවල්ද නැද්ද? ඒ කුණු නිසා නේද හිත අපිරිසිදු වෙන්නේ? නැද්ද? බූන්දි කන්න ගියාම බූන්දි කියනකොටම ඔබට රතු පාට ඇවිල්ලා ඇති. රතු පාට ඇවිල්ලා ඇති ග්‍රෑම් 100ක් 335යි කියලාත් ඇවිල්ලා ඇති. අවසානයේ දාන්න තොරතුරු හිතට ඇවිල්ලා ඇති. අන්න අතන මෙහෙම රහට හදනවා. කතරගම මේ හරිය රහට තියෙනවා. මේ හරිය බූන්දි කඩ ටිකක් තියෙනවා. කතරගමෙන් එළියට බහිනකොටම කියලා දැන් බූන්දි කඩත් රූපවලට චිත්‍රපටි දර්ශන වගේ එනවා. දැන් ඔබ කතරගම කිරිවෙහෙර ගාව නැහැ. සතර මහා ධාතු කය එතන තියලා විඥාණය ගිහිල්ලා කොහෙද? බූන්දි කඩ ඇස්සේ. දැන් ඉතින් දහම හරේ කිය ධර්මදේශකයා කියන් යද්දී ඔබ බූන්දි තෝරනවා. යන ගමන් අරන් යන්න ඕනේ මට මතක් වුණු වෙලාව මේක ලියා ගන්න ඕනේ. පෑනක් අරන් එයා කොල කැල්ලක් අරන් ලියනවා බූන්දි ටිකක් ගෙදර යනකොට අරන් යන්න. මම මෙහෙ ධර්මදේශනේ කරන් යනවා. එයා බූන්දි ගැන ලියනවා. මං ඇහුවා මේ කිව් එක තේරුණාද? ඔව්. මොකද්ද? බූන්දි. තියෙන එක අර මොනවා කියන්නද? එහෙම ඕන තරම් අත්දැකීම් අපිට තියෙන නේද? සමහරු බූන්දි ඕනද නැහැ දොදොල් කියලා එනවා ඊළඟ රූපේ. අලුත් දොදොල් තිබ්බොත් මුග කලකින් කෑවෙත් නැහැ. අර කඩේ තියෙන දොදොල් හරි නැහැ. දැන් ඒ කඩේට ද්වේෂය, මේ කඩේට රාගය. මේ කඩේ තිබුණ අලුත් දොදොල් පොඩ්ඩක් ඒ මනුස්සයා ටිකක් හිතවත් ඒ නිසා බොරු කරන එක නැහැ. දැන් Taman ඉන්නේ කොහෙද? කතරගමද දොදොල් කඩවලද? දැන් දොදොල් කඩවලද කය තියෙන්නේ කිරිවෙහෙර ළඟද? මේ කිරිවෙහෙර ගාව. එතකොට දැන් අපි කොහෙවත් නැහැ අතරමන්ද නැද්ද? අපි දන්නවද ඒක? බුදුහාමුදුරුවෝ අන්නේ ටික පෙන්නලා දුන්නා අපිට. දූරංගමං ඒක චරං. මේ දුර ගමන කොහෙද තියෙන්නේ? රූපං අතීතං වා අනාගතං වා පච්චුප්පන්නං වා අජ්ජත්තං වා බහිද්ධා සන්තිකේවා අසන්තිකේවා නේද? මෙහෙම පනවනෝනේ 11 ආකාරයකට භාග්‍යතුන් මේ රූපයේ හැඩ කියනවා. අතීතද වේ අනාගතද වේ වර්තමානද වේ. දැන් මේ බූන්දි කියන රූපේ ඔබට එනකොට මේක දන්න දෙයක් නේ ආවේ. දන්න දේ අතීතයිනේ. දැන් මේ මොහොත මොකද්ද? වර්තමානයි. ඔබ අනාගතයට හොයන්නම් කියන රූපෙක් කොහෙද තියෙන්නේ? ඒකත් මේ මොහොතේ වර්තමානයක්. අතීතයත් වර්තමානයක්, අනාගතයත් බලන්නකෝ වර්තමානයේ අනාගතේ හම්බෙන්නේ නැහැ. අතීතම් පහීනංච නප්පටිපන්නංච අනාගතේ. අතීතේ ගෙවි ගොස් සමහරේ අනාගතේ හම්බෙන්නේ නැත. වර්තමානයේ හේතුන් නිසා හට ගන්න දෙයක් විතරයි. හේතුඵලයක් විතරයි අනිත්‍ය දෙයක්. ඕක දැක්කොත් ඥාන දස්සන. දස්සනං උදපාති. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. එයාට අහුවෙනවා ඇතුලේ හටගන්න බාහිරේ හටගත්ත මොහොතේම නිරුද්ධ වෙන හැටි පේනවා. අන්නේ සදහම් මැසෙනවා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති පවත්තිතේචපන භගවතා ධම්මචක්කේ බුම්මා දේව. අන්න දහම් මැස පහළ වුණා. මොන බුම්මා මේ භූමියේ. ඔබට භූමිය වෙන්නේ මහ පොළොවද කයද? අන්න හරි. හැබැයි තේරුණා. හොඳයි. බුම්මා දේවා. අන්න දැන් උසස්. ඒ දේව කියන්නේ උසස් ඥාන. සද්ද මනුස්සාවේසු. අන්න දැන් තමයි මිනිස්සයා කිව්වේ අපිට. මේ සිද්ධිය දකින අයට කියන්නේ කවුරු කියලාද? මනුස්ස. මොකක් දකින අයද? යංකින්චි සමුදය ධම්මං. ඇතුලේ බාහිරයක් සමුදය වෙන හැටි දකින්න එක. ඇහැ රූපේ ගැටෙනකොට සිරිසේන ඉන්නවා කියලා හිතෙන එක Taman තුලින් දකින්න කෙනාට කිව්වේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම. අන්න ඒකයට පේන සමුදය විදියට. සිරිසේන කියන්නේ රූපයක සමුදයක්. ඉති රූපං රූපං සමුදයෝ සතිපට්ඨාන සූත්‍රය. ඉති රූපං රූපං අස්තංගමෝ. ඉති රූපා රූපා සමුදය රූප අස්තංගමෝ. රූපය මේ රූපේ පහළ වීමේ මේ රූපේ අස්තංගේ නිරෝධය. හරිනේ? ඉති වේදනා වේදනා සමුදය වේදනා අස්තංගම. මේ පංච උපාදාන ස්කන්ධෙම සතිපට්ඨානෙ වම් පෙන්න නෑ. එක් ක්ෂණයක් තුල එක් ඇස්පිල්ලමක මේ ස්කන්ධ පහ පහළ වී ඔබ නොදැන ගත්තත් නිරුද්ධ වුණා. ඔබ රූපෙට ඇලුණු නිසා නැවතද පහළ වෙනවා. ඔබ රූපෙට කාම වුණු නිසා, කාම වුණා කියන්නේ රූප ගැන හිතෙන නිසා නැවත ඒක හෝ වෙන එකක් හෝ නතසොනතඤ්ඤ. එය වෙන්නත් පුළුවන්. වෙන දෙයක් වෙන්නත් පුළුවන්. බලන්න ඒකම ආයි සිරිසේන කියලා එනකොට ඉස්සෙල්ලා සිරිසේන කිව්ව එක හොසි. දැන් එන එක යද වෙන එකක්ද? වෙන එකක්. වෙන එකක්ද එහි කැඩපතක්ද? පිටපතක්ද? අර අතීත රූපෙම ආයි එනවා සිරිසේන.
නේද? ඔබට සිරිසේන කියලා කෙනෙක් පේනකොට මෙවැනි රූප කලාප මෙවැනි රූපස්කන්ධයෝ ඇති වෙමින් නැති වෙමින් කොපමණනම් යනව නැද්ද? ඔබට නොදැනෙන්න. ඒව හොයාගන්න ඒව ගණන් කිව්වට අභිධර්මේ පාඩම් කරාට ඔබ පේනේව නෙවෙයි. අභිධර්ම ඉගෙන ගත්තට පේන්නේ තමන් දිහා බැලුවම අභිධර්මය අහුවෙයි. ආධ්‍යාත්මයේ තුල තියෙන සියුම් වූ ධර්ම කරුණු දහුවෙයි. හරිනේ? එතකොට දැන් ඔන්න ඔබට පොඩක් පෑදුනා බූන්දි කියනකොට නිකන් මට සුවඳක් දැනෙනවා මටත් දැනෙනවා. ඒව ඔක්කොම මන් තුල වෙන කර්මයක් කියලා දකිනවා. චේතනහම් භික්කවේ කම්මං වදාමි. කර්මය යනු මේ උපදින රූපස්කන්ධයට අවිද්‍යාවෙන් ඇලීමමයි. නේද? රූපෙට ඇලෙනකොට වාක් කර්මය, කාය කර්මය, මනෝ කර්මය තුනම කර්ම වෙනවා. තුන් දොරින්ම කර්ම කරනවා. හිතින් හැපෙනෝ නිකන්. දත් බුරුල් වෙනවා. දැන් ඔබට වෙරළු ගෙඩියක් කපන්න දුන්නොත් බූන්දි හපන විදියට හපන්න බෑ. අටුකොස් හැටයක් දුන්නොත් බුරුලෙන් ඔය අපි ඉතින් ජුජුස් කෑල්ල කපන ගානට හැපුවට අටුකොස් හැටේ හපන්න බෑ. එතකොට ඔබට නොදැනෙන්න ඔබේ කය පටවියක් හදලා දෙනවා, තදකමක් හදලා දෙනවා. හයියෙන් හපන්න දතුත් ගැම්ම දීලා ගාලනවා දතු කුඩු උනත් අටුකොස් හැටේ කනවා. හැබැයි මේ කන්න යන ධර්මතාවය එකයි, වේග මට්ටම් දෙකක්. ඔය ජුජුස් කියලා තියෙන්නේ ජුජුස්ම තමයි ඒක. ජුජුස් කෑල්ල හපනකොට ඒ වේගෙන් හැපුවොත් දත් දෙක කඩලා යනවා. ඇයි ඉතින් කියන කොටත් තිනා. නැද්ද? කිරි හපන්න බෑනේ. හැබැයි කිරි කනවා අපිනේ. කිරි බොනෝ කියන්නේ නෑනේ. මුදෝපු කිරි. කන විකුම් හොවෙන්නේ. විකන්නේ නෑ තලු මරනවා. එකක් කෑමක් තමයි. හැබැයි අටුකොස්සට තලු මරන්න බැරුවට රහ දැනෙන්නේ නෑ. දැනෙන්න නම් විකන්න ඕන. එතකොට ඔබට නොදැනෙන්න ඔබේ කාය කර්මය, කයේ ක්‍රියාව, ඔය බරපතල වචන සරල කරා. කාය කර්ම, කයේ ක්‍රියාව ඔබට නොදැන ඔබ හිතලාද කරන්නේ අනාත්මීයව. එහෙම නැත්නම් ක්‍රියාවට අනුව සංයෝජන වෙලා සකස් වෙනවද? දැනීමට අනුව සකස් වෙනවා. හොඳයි ඔබ අටුකොස් දන්නේ නැහැ. ඔබ අයර්ලන්තේ හරි අයිස් මිදෙන රටක මිනිහෙකුට අටුකොස් කැල්ලක් දෙනවා. ඊට් දිස් කියලා අපි සිංහලෙන් කිව්වට එයා දන්නේ නැහනේ. ඊට් කිව්වම එයා කන්න හදනවා දැන්. එයාටත් අපේ වගේ හින ගැම්මක් එනවද? එයයි කොහොම හපන්නේ? එයයි මේ වගේ ඒවා දැකපු ඇතිනේ. මේ වගේ ඇට ಜಾති දැකපු ක්‍රමයට හැපෙන හැඩේ හැදෙනවා. ඒක මදි ඉතින් අම්මලා හිමින් අල්ලලා බැලුවා. එයාගේ රටේ තියෙන ඇට ಜಾති විකන ගන්නටනේ හපන්නේ. ඔය එක එක ගස්වල ඇට තියෙන ඔලිව් ඇට අරම හපල පුරුද්දට යන්තම් හපනෝ. දැන් මොකෝ එයයි ගන්න. අන්න ගැම්ම වැඩි වෙනවා. දැන් දෙවෙනි දවසෙත් අපි අටුකොස් දුන්නොත් එහේ අර ගහන්න හපයිද? ඔලිව් ඇට ගන්නට හපනවද? නෑ. කට ඉබේම අයිය ගැම්ම එනවා. ඔබ දන්නවා සමහර අටුකොස් ඇට කාලා ඇතිනේ. දැන් නම් අටුකොස් නෑ. මොකද මේ නේද? අටුකොස් දෙල්ල නෑනේ. දැන් ඉතින් ඒවා හීනයක් වගේ. වේලන්න ගසුත් නෑ. ගස් දැන් ඉන්නේ දොරපළු වෙලා දොර ඔලුව අහුවලා ඉවරයි අටුකොස්. ගොඩක් අයගේ ඔලුව අහුවලා ඉන්නේ කොස් ගස්. බිම නෑ. කවුරු හරි කාපු එක්කෙනෙක් ඇතිනේ. එයාට තේරෙනවා ඇති දැන් සමහර අටුකොස් මැද බුරුල් නේද? හයියෙන් හැපුවොත් දත් එකට වදිනවා. ඒ නිසා ඕනම කෙනෙක් අරගෙන පුරුද්දට ටිකක් ගන්නට හපලා බලලා නැත්නම් තමයි දෙවෙනි සැරේ ගැම්ම දාලා අල්ලන්නේ. මේ ඔක්කොම අපි කරනවද පුරුද්දට කරනවද? පුරුද්ද කියන්නේ මන ආයතනයේ ක්‍රියාව. මේ ටික අවබෝධ කරගන්නකො මොනතරම් මහා ගාම්භීර දහමක්. මේකෙන් කියන්නේ ඔබ මම කරා කියලා හිටපු දෘෂ්ටිය අනාත්ම ධර්මතාවක් කියලා නුවණකින් අල්ල ගන්නවා. මේ අනාත්මයි කියන්නේ යම් කෙනෙක් මේක අනාත්මයි කියලා දැක්කොත් අනාත්ම ලක්ෂණ සූත්‍රය අහලා 4 දෙනෙක් රහත් වෙනවා. කොණ්ඩඤ්ඤ වප්පබද්දී මහානාමස්සජි. නේද? කොණ්ඩඤ්ඤ ධම්මචක්කපවතුන් සූත්‍රයෙන් යනවා වප්පබද්දී මහානාමස්සජි 4 දෙනා අනාත්ම ලක්ෂණ සූත්‍රය අනාත්මය ගැන අවබෝධ කරගෙන ඉතිරි ටික ඉවරයි. නේද? අපි දන්න දේ හපන්න යන්නේ නොදන්න ක්‍රමයටද දන්න ක්‍රමයටද? දන්න ක්‍රමයට අපි ඒ තේරෙන බසින් මම මේ කියන්නේ දන්න ක්‍රමය කියන්නේ පරණ පුරුද්දට. එහෙමනේ. හොඳයි දැන් ওই කිරි ටික අපි හොඳට මුදවනෝනේ අපිට අනුකම්පාවට කට්ටිය රබර් කිරි පොඩ්ඩක් දාලා කුට්ටියක් වගේ දැන් කිරි. අපි දැන් ඒ කිරි ඇත්තටම බටර් ස්කෝතු වගේ විකන්න පුළුවන්. හොඳම කිරි කියලා දෙන්නේ විකෝම ජරස් ගන්න සද්දෙත් එනවා. හොඳම මී කිරි. දැන් අරන් අර වගේ දිවෙන් චරු ගහලා කන්න බෑ. දැන් ටිකක් දතුත් ඕන. ඉතින් අර පළවෙනි සැරේ දිවෙන් බැලුවා හරියන්නේ නැහැ. දෙවෙනි සැරේ දත් දාලා හැල්ලුවා.
මේ ඔක්කොම මේ ගානට මදි නම් මේ ගානට කියන වේගය අනාත්මීයව අපි අනාත්මීයක වෙන්නේ පුරුද්දෙන් නිර්මාණය වෙනවා. හැබැයි අපි මේ ගැන නොදැනගත්තොත් මං කරා කියලා ධර්මතාවක් හිටිනවා. අන්න එතනයි ප්‍රශ්නේ. මමය කියන දෘෂ්ටිය උතෙන්ට එනවා. සක්කාය. මේක දැක්ක ගමන් සක්කාය නිරෝධ වෙනවා. ක්‍රියාවක් යයි අවබෝධ වෙනවා. කායේ කායානුපස්සී මේක ක්‍රියාවක් මෙතන තියෙන. මේ ආධ්‍යාත්මය තුල වෙන දේ ක්‍රියාවක්ද පුජ්‍යලෙක් කරන දෙයක්ද? ක්‍රියාවක්. අන්න ඒක අහගත්ත දේ දැක්කොත් සුණාත ධාරේත වුණා. අන්න ධාරණය වුණා. චරාත වුණා භාවිතා වුණා. සත්‍යයි දැන්. ප්‍රත්‍යක්ෂ ඥානය පහළ වුණා. සත්‍යයි. මම කියලා කරන කිසි දෙයක් මෙතන නැත. විභාගෙට ඔබ ලිව්වද මතකය ඇවිල්ලා ලිව්වද? මම ලිව්වා කියන්නේ එතකොට අපිට උගන්වලා තියෙන්නේ මන් ලිව්වා කියලා අර උඩ තට්ටු තුනක නැගලා සම්මාන කෑල්ලක් ගන්නද. හරියට දැනගත්තොත් සම්මාන දෙන්නේ නැහැ. දෙන්න බෑනේ කෙනෙක් ලියලා නැහැනේ. මතක ශක්තියට එපා මේ සම්මාන දෙන්න. මතක ශක්තිය හොයලා ඕන දැන් සම්මාන දෙන්න. දුන්නේ කාටද? සතර මහා ධාතු කයකට. ඒක මේ අදාළ නැහැ ඔය පිරිසට. මම මේ නිකන් කිව්වේ මගේ දැනීම. එතකොට මෙහෙම අවබෝධ වෙවි යනකොට අපිට පේන්නේ මගේ සියලු ක්‍රියාකාරකම් අනාත්මීයව සිද්ධ වෙන ක්‍රියාවක් විතරයි. අජ්ජත්තං වා කායේ කායානුපස්සී. මේ ආධ්‍යාත්මය තුල කයෙහි කයක්. කයෙහි කයanu බලන්න කියන්නේ. මේ කයේ තවත් කයක් මොකක්ද එන්නේ? මේ කයද සිරිසේන කියලා එනකොට එන්නේ. මේ කයට මුකුත් කරන්න බෑනේ. ඔය බූන්දි කියලා ආවට පස්සේ මේ කයද බූන්දි කියලා ආවට පස්සේ තියෙන්නේ. අන්න ඒකටයි සංඛාර කියන්නේ. මතක තියන්න කාය සංඛාර. මේ කය සකස් වෙන එකක්. මේ කයට කිව්වේ හුඹස්සක් කියලා. අශරීරං ගුහාසයන් කියලා කිව්වේ. මේ කයට මුකුත් කරන්න බෑ. අර සියල්ලකින් මිදුණොත් මේ කය කොහොමද තියෙන්නේ? අයිස් කුට්ටියක් වගේ ඔහොම ඉඳි. හැබැයි මේකට සංකල්ප හැඟීම් එනකොට ඒක මේ කය උඩ පයින්නෝ ජිම්නාස්ටික් ගන්නවා අතපය හොල්ලනවා මිනිසුන්ට ගන්නවා බඩු මුට්ටු පොළවේ ගන්නවා මේ සංඛාරය අවිද්‍යාව තුල මහා පව් කඳක් බවට පත් වෙන හැටි දැන් තේරෙනවා අපිට කෙරිච්ච පව් ගෙවන්න දැන් පුජ්‍යලික් බවට පත් වෙලා ගෙවන්න වෙන්නේ දැන් මේ තියෙන දේ මෙතනත් වෙනවා දැන් අපි පුජ්‍යලවාදයෙන් විඳිනෝනේ නේ දැන් බුදු පියාණන් වහන්සේට ලෝහිත පක්ඛන්තිකා රෝගේ හැදුනම උන්වහන්සේ බෙහෙත් ගත්තේ නැහැ. ජීවකයෙක්ගෙන් ගත්ත කියන එකෙන් අහගන්න ඉතින් මම නම් දන්නේ නැහැ. බඩේ අමාරුව හැදුණු වෙලාවේ මොගලන් හාමුදුරුවෝ දීපු කැඳ ටික විසි කරන්න කිව්වා. මතකේ ඔබට? අහලා තිනේ පොඩ්ඩක් හරි. කාය කර්මය ගැන දැනගත්තොත් හේතුඵලය ගැන දැනගත්තොත් අපි රැස් කර විපාක අපටම නැවත එන බව දැනගත්තොත් ඒක අපි දැන් ඒකට වෙන ක්‍රියාමාර්ගයක් ගත්තොත් ඒ කර්ම එහාට යනවා ආයි එනවා නේ අපි කරන්නේ පැලැස්තරයක් දාන එකනේ ආයි එනවා ඉතින් දැන් අපි කරේ හරි ඒ වෙලාවේ අපි මේක මොන ආරිකමකින් මැඩලුවොත් නැවත එනවා මේක ඉවර වෙන එකක් නෙවෙයි එතකොට නොදන්නකම නිසා මේ අවිද්‍යාව නිසා හිතට ආපු සියලු කෙලෙස් මම වුණා, මගේ වුණා, මගේ ආත්මේ වුණා. ඒ කියන්නේ පුජ්‍යලික් බවට පත් වුණා. සක්කායක් දිට්ඨියක් බවට පත් වුණා. සක්කායක් කියන්නේ මමත්වයේ බවට පත් වුණා. දිට්ඨියක් කියන්නේ ක්‍රියාකාරකමක් බවට පත් වුණා. හරි වචනේ කියවුණා. ඉතින් මන් දන්නේ ඕන කෙනා ගන්න නැතිනේ. ඒකත් ඉතින් පෙර පින තිබුණොත් අහුවේ නැත්තම් කාලය ඉවරයි කියලා නැගිටි මෙතන. යන්තම් පැයක් හිටියා අපි හිටපු ඇටි සතුටු වෙයි වෙනද නම් ඉන්න බෑ හිටපු එක ගැන ගුණ කිය නැගිටි දාම මොකුත් එයා කියන්නේ පැයක් හිටිය බුදු අම්මේ මොනතරම් කවදාවත් ඉන්න බෑ එක තැන මට අද හරියට හිටියා දහම වුණොත් ඕ ගැන දොඩන්න වචනයක්වත් එන්නේ නැහැ ඔබට මේ දහම තේරුණොත් එතකොට ඔබ කරපු පව් ඔබ කරලද අවිද්‍යාව නිසා කයේ ක්‍රියාවක් නිසා අයිතියක් බවට පත් වුණාද මේ විග්‍රහය නම් නොතේරෙන බව මම දන්නවා. මොකද මේ ක්‍රමයේ උගන්වලා නැහැ මොනම විෂයකටවත්. සෞඛ්‍ය, භූගෝල විද්‍යාව, ආර්ථික විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජලනල විද්‍යාව, ඔය තියෙන නල විද්‍යාව, භූත රූප විද්‍යාව, ගණකාධිකරණය මොහොකටවත් මේක උගන්වන්නේ නැත. ඒ අය දන්නේ නැත දන්නවාද ඇති විය හැක. ඒක නිසායි අපිට මේක නිකන් හරියට පුදුම සාගත දෙයක් වෙන්නේ ඇහුවම නොතේරෙන්නේ. නේ?
හැබැයි නිවන් දකින්න ඕන අපි මේ දැන් කරේ කනවා බත් පොඩ්ඩක්. කාලා නිදීති. කෑවත් නිදි නොකෑවත් අපි නිදි. අපි මහන්සි වෙලා බත් ටිකක් කාලා ඇත්තටම ඇස් පිල්ලක් ගහගෙන ඈත ටටට කරලා තප්පරේට වැඩ කරන වාර ගන්න වැඩි වෙනවා. අපි දන්නවා එතකොට වෙන්න තියෙන දේ. ඊළඟට ඔළුව කඩම් වැටෙනවා. මිනිහ සැප විඳිනවලු. විඳපු සැප අවදි වුණාම දැනෙනවද? මේ ලෝකේ ඔබ නෙවි මේ ලෝකේ ඉන්න ඔක්කොම සල්ලි වල අයිතිකාරයෙක් හිටියත් ඒ මිනිහටත් ඔච්චරයි. කාලා ඒ මිනිහ නිදි. නැගිට්ටම සිංහයා වගේ. ඇත්තටම වචන කියන්නේ නැහැ මම. මොකටද සනුන්ට අපාස කරන්නේ නේ? කියයිනේ අපාස කරයි කියලා. කාට ඇරලා පට්ට කෙබර අදින්නේ. බුද්ධ වචනේ ඇත්තක් නැතිනම් මේ ඔක්කොම අපි අහලා තියෙන්නේ පට්ට බොරු. යත්තප්පාකට වැඩ නැති ඒවා. එදා කිව්ව රවුල්ලු ඊට ඉස්සෙල්ලා කිව්ව පැතලිලු මේ ලෝකේ. දැන් කියනවා අබයටයක් වගේලු වෙන දැන් දොඩම් ගෙඩියක් වගේලු. මොකවුරු කියන ඒවා දැහුවේ අපි. නේ? දැන් ඒකනේ මේ මොකක්වත් තේරෙන පිළිස ටිකයි ඉන්නේ. ඒක තර්ක කරන දෙයක් නෙවි මේක. පේන්න තියෙන දෙයක්. ඒතර බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ අවිද්‍යාව නිසා සංඛාරය පවතිනවා. අවිද්‍යාව නැත්තම් ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ නොදන්නකම. චතුරාර්ය සත්‍ය නොදන්නකම. ඒ කියන්නේ මේ ප්‍රත්‍ය නොදන්නකම. තමා තුළ සිද්ධ වෙන ආකාරය නොදන්නකම. හොඳ ආකාරය දැනගත්තොත් මොකද්ද? ඒකට කියන්නේ අවිද්‍යා නිරෝධය කියලා. ඒ දුකයි දැනගත්තොත් ඒක මම නොවේ කියලා දැනගත්තොත් ඒක සිද්ධියක්මයි. ඒක ක්‍රියාකාරකමක්මයි. එතන කාය කර්මයක්මයි සිද්ධ වෙන්නේ කියලා දැනගත්තොත් දැනගන්න මොහොතේම ඒකෙ මිදිලි ඉවරයි. අන්නේ මොහොතට කියන අවිද්‍යා නිරෝධය කියලා. අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධා. සංඛාරයට පවතින විදියක් නැහැ අවිද්‍යාව නැති නිසා. සංඛාරේ මම වෙන්නේ නැහැ, මගේ වෙන්නේ නැහැ, මගේ ආත්මෙ නැහැ. ඔහුට ඒක නිරුද්ධ වෙලා. එයා නිරෝධ කරාද නිරෝධ වුණාද? එයා කරේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරාමනේ මේ ටික නිරුද්ධ වුනේ. සංඛාර නිරෝධ නම් විඥානේ ඒක නිරෝධයි. විඥාන නිරෝධන නාම රූප ඒකත් නිරෝධයි. එයා නිරෝධ කරයි එක. මම නාම රූප නිරෝධ කරනවා. තා පොඩ්ඩකින් සලආයතන නිරෝධ කරනවා. කවුද ඔය කරන්නේ? හැබැයි බහලා තියෙන්නේ නම් එහෙමයි. සංඛාරෙත් නිරෝධයි. විඥානෙත් නිරෝධයි. නාම රූපත් නිරෝධයි. සලආයතන නිරෝධයි. සලආයතන ස්පර්ශේ නිරෝධයි. වේදනාව ස්පර්ශයෙන් සහට ගන්න වේදනාව නිරෝධයි. වේදනාව නිසා හට ගන්න තණ්හාව නිරෝධයි. තණ්හාව නිසා හට ගන්න උපාදානිය නිරෝධයි. උපාදාන නිසා පවතින සංසාර පුරුදුත් එක්ක පවතින භවය නිරෝධයි. භවය නිරුද්ධ වෙනකොට ජාතිය උපත නිරුද්ධයි. උපත නැතිනම් මරණය නෑ අජරාමරයි. අජරාමර නෑ මොකද්ද කරේ? චතුරාර්ය සත්‍ය අවබෝධ කරා. එහෙනම් අජරාමර වෙන්නේ නොමැරෙන කෙනෙක් බවට පත් වෙන්නේ මැරිලාද ජීවත් වෙද්දිද? ඔන්න උත්තරේ දුන්නා. ජීවත් වෙද්දි අජරාමර සාන්ත නිවනටපත් වෙන්නේ. මැරිලා නෙවෙයි. මැරිලා මේ කයෙන් සමුගන්න එක කරන්නේ. නේද? අනුපදිශේෂ පරිනිර්වාණයට සමවදින එක වෙන්නේ මේ මස් කය අතාරින එක, මේ කුණු වෙන කුණුප කොටස් 32 අතාරින එක වෙන්නේ. මොනතරම් සතුටු වෙයිද මේ ටික තේරුණොත් ඔබට මීට වඩා සතුටු වෙන්න දෙයක් මේ සතුට කවදාවත් කිසි දෙයක් නිසා විනාශ නොවේ. යම් හේතු නිසා හටගන්න දෙයකට නෙවි මේක මේ මොහොත. සත්‍ය ඥානයත් එක්ක හටගන්න අනිත්‍යට අහු නොවන දෙයක් මේක. ලෝකෝත්තර සතුට. ඒ සතුටත් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මෙ නොවේ කියලා දැක්කොත් දැහැන් වැඩෙනවා. හිතේ බලය, ඥාන බලය බලවත් වෙනවා. මේ සතුට මේ ප්‍රීතිය මම නෙවෙයි කියලා ගත්ත ගමන් තුන්වෙනි දැහැන වැඩෙනවා. තුන්වෙනි බලය වැඩෙනවා. බලය 3 ගුණයක් වැඩි වෙනවා. අපි එහෙම කියමු. එතකොට දැනේ ටිකක් වෙලා ඉන්නකොට පුදුම හැල්ලුවක්. හැල්ලුව ජීවිතය තුල ක්‍රියාත්මක වෙනවා, ඇසුරු වෙනවා නේද? පීතියාච විරාගෝ උපෙක්ඛෝච විහෙරති සුකංච කායේන පටිසංවේදී යන්තං අරියා ආචික්කන්ති උපෙක්ඛෝ සතිමා සුඛ විහෙරති. එහෙනම් උපේක්ෂාව සහිත මේ ටික ඔබට පාළියේ පොඩ්ඩක් නොතේරුණාට කමක් නැත. මේ ඒක කියන්නේ මේක සිංහලෙන් කියන්න ඕන නම් මේක ගන්න ඕන බුද්ධ වචනේ නැතුව අතහැරලා කරන්න බෑ. එතකොට ඔබ ඒ වෙලාවේ ඔබට පේන්නේ මේ සිරිසේන කියන රූපේ හැදුණු හැටි. සිරිසේන කියන්නේ මගේ මනසමයි. ඇසට රූපේ පෙනුණු නිසා කනට ශබ්ද ඇහෙනකොටයි මගේ හිත තුළ සිරිසේනාව හටගත්තේ කියලා හිතනකොටම අර කෙලෙස් වලින් ආව බරක් වේදනාවක් ඔබට දැනෙනවා. මේ කෙලෙස් හිත තුළ වේදනාව හටගත්තා. වේදනාව කියන්නේ මොකද්ද? වේදනානුපස්සනාවේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන බුදුන් වහන්සේ අජ්ජත්තං වා වේදනාසු වේදනාසු විහෙරති. ආධ්‍යාත්මික කියන්නේ වේදනාවක් විතරයි. වේදනාවක් ලෙස පහළ වෙන දෙයක් විතරයි. එහෙනම් මේක වේදනාවක්. එක්ක සුඛ වේදනාවක් හොඳ දෙයක් නම් නැත්නම් අකමැති දෙයක් නම් දුක වේදනාවක්.
කැමැත්තේ අකමැත්තේ අඩු බවක් නම් අදුක්කම සුඛ වේදනාවක් කියලා ඔබට එවැනි මහ බලයකුත් ඒ එච්චර දේවල් බලන්න දැනට බැරි වුණත් දැනගත යුතු නිසා කිව්වේ. එතකොට සිරිසේන කියන්නේ වේදනාවක්. බූන්දි කියන්නේ හිතේ තුල හටගත්ත සුඛ වේදනාවක්. සිරිසේන මගේ ණයකාරයා කියලා ඒ දැනීම තුල එන නිසා දුක වේදනාවක්. කියලා බලනකොට අවධානය එන්නේ බාහිරයටද හිතටද? සිරිසේන මගේ හතුර කියන්නේ මගේ මනසමයි මගේ මනස තුල හටගත්ත දැනීමක්මයි කියලා බලනකොට අවධානය ගන්නකොට අවධානය එන්නේ එළේ ඉන්න සිරිසේනටද ඇතුලේ ඉන්න සිරිසේනටද? ඇතුලේ ඉන්න සිරිසේනට. අනේ සාදු හැබැයි අනවබෝධයෙන් කිව්වනම් ටිකක් සාදු මදි. අවබෝධයෙන් කරන ලොකු සාදුකාරයක් දෙනවා මම. බුදුහාමුදුරුවෝ සාදු කිව්වනේ ඒකට. නේද? උන්වහන්සේ මහා ගෞරව කරානේ. නේද? මහා ධර්ම කතිකයන්ට බුදු පියාණන් වහන්සේ සාදුකාර දුන්නා. උන්වහන්සේ අසම සමයි. එතකොට දැන් ඔන්න තේරෙනවා දැන් අපිට. වැඩේ වැරදිලා කියලා අපි ඔක්කොම එළිය ඇතේ කියලා හිතලා. ඇතුලෙන් පෙනුනේ නැහැ. එම නිසා අපේ සිරිසේන කියන රූපය ඇතුලේ හට ගන්නකොට සිරිසේන ගැන මම දන්න දැනීම් ටික එකතු වෙලා මගේ හිතේ හටගත්ත ආවේග ටික, ආවේශ ටික, ආවේග ටික මගේ ජීවිතේ වුණාද නැද්ද? දැන් මං එළියේ ඉන්න කෙනා දිහා බලන්න මට ඇස් දෙක මං හැදුවද අර ගොබළු ගෙඩි දෙක අර කියන සංකල්ප වලින් හැදුනද? දැන් මේ ගොබළු රතු වුණාද නැද්ද? නාහේ උල්ලුණා මං හැදුවද නාහේ පස්සට ඇද්දද? කටට වචන මං හදාගත්තද? ඔක්කොම සෙටින් වෙලා නේද ඔය අපේ තියෙන වචන සෙටින් කියන්නේ. මාර වැඩේ හැදිලි ඉවරයි. අන්න ඒවට සංස්කාර කියන්නේ අනේ මන් දන්නේ තේරෙනවා සාදුම තමයි. එහෙම හිතනකොට මොකද්ද උනේ? ඒ සිරිසේන ගැන මගේ හිතේ අතීතේ දන්න දැනීමෙන් හටගත්ත සියලු කෙලෙස් ටිකට පවතින ක්‍රමයක් නැහැ. ඇතුළාන්තෙන් ඒ සිද්ධිය දකින්නකොට ඒ කියන්නේ සම්මා සම්බුද්ධ වචනේ ගලපන මොහොතෙම පවතින ක්‍රමය අහෝසි වෙලා යනවා. අන්න ඒකයි යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන්නේ. අන්න ඒකයි අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ කියන්නේ. මේ ත්‍රිපිටක දහම ත්‍රිපිටකයේ තියෙන මහා මනරම් දහම ජීවිතෙන් බලනකොට බුදුන් වහන්සේ අපේ ජීවිතය තමයි මේ බුද්ධ වචනෙන් විස්තර කරන්නේ. හරිනේ? එතකොට මොකද්ද වෙන්නේ? ඔබ දැකලා දකින්නකොට බලන්නකෝ පුදුම හැල්ලුවක් වෙන. එහෙනම් හැල්ලු වෙන්න නම් බරක් තියෙන්න ඕන. මොකද්ද බර? කෙලස් බර. සිරිසේන කියනකොටම ඔළුවට එන බරක් එන්නේ නැති ඔළුව කැක්කුමකුත් ඉන්න බෑ දච්කෝරු කනවා. දැන් නිකන් තිබුණු දත් ටික හපන්න ගත්තා මේයි. චුවින්ගම් හපනවා වගේ. කරුංකපුවක් හපනවා වගේ දැන් හපනවා සිරිසේන දැකලා මේ තාම ඇහි රූපය ඉස්සරහා මෙහි හපනවා. පිස්සුවක් නේ. දැන් තමයි පිස්සෙක්ද නැද්ද? හිමින් ඒක කිව්වේ බණ කම කැපාර ගන්නෙ නෑ. හැබැයි මන් දුන්න රුපියල් 100ක් 200ක් බෙදුවා නම් පැනලා ගන්නවා. හරි ඇහැට වෙන රූපෙට දච්කෝරු කනවා. ඇත්තටම වෙන කෙනෙකුට වුණා නම් අපි ඒ මිනිහට කියන්නේ මොකද්ද? පිස්සෙක් නේ. ඔය ඔබට වෙන්නේ නැහැ. 3-4 දෙනාට වෙන්නේ නැහැ. අර කිරි වෙහෙරේ වටේ ඇවිදින අනිත් අයට වෙනවා. දැන් ඒගොල්ලන් කවුද? ඒගොල්ලන් පිස්සෝ. අපිට වුණොත් අපිත් පිස්සෝ. අපිට වෙනේම වෙනවයි. වෙන්නේ තොච්චර. එහෙනම් අපිත් පිස්සෝ. තව වචන එනවා කියන්නේ නික අනුගේ වැඩක් නැහැ නේ අපිට නේද? එතකොට සිරිසේන යනු මගේ මනසමයි. සිරිසේන කියලා ඇසුරු කරන්නේ මම මගේම හිතමයි. දච්කෝරු කකා ඇසුරු කරන්නේ එළිය කෙනාද මගේ මනසද? එළිය කෙනා හැට පෙනෙද්දි මගේ මනසේ සිරිසේන අල්ලගෙන මම දච්කෝරු හප තොල් විකාගෙන අත මිට මොලවන් බිත්ති වලට ගගහ අත පස්සේ අත ගහ ගන්නවා. නැද්ද? අපි ඇත්තටම පිස්සොද නැද්ද? උන්මත්තකයෝද නැද්ද? මේ උන්මත්තක භාවයේ තියෙන්නේ මොනවා වෙන තාක්ද? මේ සිද්ධිය නොපෙනෙන තාක් නේද? පෙනුණු ගමන් අහෝසී නේද? නේ ඔක්කොම නිරෝධයි. නිරෝධයි කියන්නේ නැවතුණා. රෝධයි කියන්නේ ගමන් කරනවා. ඉවරයක් නැතුව තව නව සංකල්පම වෙන ගමන් කරනවා. මෙහෙම ගහන්න ඕන. තව එකක් ආවා. පොල්ලකින් ගහන්න ඕන. හුවකුක් කියන්න ඕන. තව යාළුවන්ට කියලා කූද්දල ගස්සන්න ඕන. ඔය নানা ප්‍රකාර කාය කර්ම මන් දන්නේ එනවද කියලා මට නම් එනවා. මෙයාට එන්නේ නැද්ද? එන්නේ නැත්නම් ඉතින් මොකක් හරි වෙලා ඇති. කවන්නේ කියන්න එපා නේද? ගෙදර මේක ඇහුව ගෙදර ඇතත් බැනුම් අහනවා තමන්ගේ. එතකොට ඔබට දැන් තේරෙනවා ඇති මොනතරම් අපිට නොපෙනෙන දර්ශනයක් නොපෙනෙන දෙයක් අපේ ආධ්‍යාත්මය කියලා අපිට තිබුණාද? දැන් ඒක දැක්ක ගමන් මොකද වෙන්නේ? නවතිනවා අර ක්‍රියාව. නිරෝධය කියන්නේ නවතිනවා. නැවතුණු ගමන් අන්න දැනෙනවා මහා ප්‍රීතියක්. හරියට ඇස් නොපෙනෙන කෙනෙකුට ඇස් දෙක ලැබුණාසේය.
අඳුරට පහනක් දැල්ලු වාසේය. ජීවිතාන්තයේ හිරේ ගිය කෙනෙක් හිරෙන් නිදහස් වූ වාසේය. ඔන්න මේ දැනුණු ඇති තේර තේරි උදාන උදම්මනු හැටි. ඔය ඇත්තෝ රහත් වුණාම කෙලෙස් නැති වුණාම ලැබුණු සතුට විග්‍රහ කර හැටි. මේ මිනිස්සු සල්ලි ටිකක් එකතු කරන් අරක පොසේ සම් බයේ වටපිට බලනවා පොලි අඩු කරාද වැඩි කරාද අඩු කරාද වැඩි මහා දැන් ඒ ඔක්කොම අතෑරියම ලබන සතුට ඒ උත්තමයන් වහන්සේලා කරපු ප්‍රකාශවලට කියනවා තේර තේරි උදාන. අඳුරට පහනක් දැල්ලුවා වගේ. ජීවිතාන්තයේ හිරේ ගින කෙනෙක් නිතර ඔබටත් දැනේ හරම බැලුවොත් සිරිසේන නම් මාගේ මනසමයි මාගේ මනසේ හටගත් අතීත දැනීමත් මේ මොහොතට පහළ වූ කෙලෙසුත් නිසා මගේ කාය කර්මය කය වචී කර්මය වචනෙන් සිද්ධ වෙන අකුසල් මනෝ කර්මය මනසින් කරන අකුසල් ප්‍රබල වුණේය. ඒ ඔක්කොම මාගේ බඹයක් පමණ කය තුල සිද්ධ වූ ක්‍රියාජාලයක් මිස මම කරන්නක් නොවේ කියලා නුවණැසින් අනාත්මය අවබෝධ කරනකොට දැනෙනවා මහා ප්‍රීතියක්. ටික කලක් කොහොම යනකොට මේ ප්‍රීතියත් මම නොවේ කියලා දකින්න නුවණස යාට පහළ වෙනවා. අන්න තුන්වෙනි දැහැනට යා සමවදින තැන මේ ප්‍රීතියත් මම වෙන්නේ කොහොමද කියලා දකිනකොට ප්‍රීතියනොත් එයයි මිදෙනවාමයි. තුන්වෙනි දැහැනට සමවදිනවා උපේක්ෂාවට එනවා ආර්ය ධානයේ බවට පත් වෙනවා. ටික දවසක් මේ ප්‍රීතියනො මිදි මිදි ඉන්නකොට එතෙන්ට එනකන් එනවා ප්‍රථම ද්විතීය තෘතීය දැහන් ඇසුරු කර කර එනකොට යාට දැනෙනවා මේ හැල්ලුව මම වෙන්නේ කොහොමද? සතර මහා ධාතුන්ගෙන් හැදුණු කයක් නම් මෙතන තියෙන්නේ. මේක දිරණ එකක් නම්, මැරෙන එකක් නම්, සුදු මැලියන එකක් නම්, ඉදිමෙන එකක් නම්, නිල් පැහැ ගැන්වෙනවා නම්, නවදොරින් ඕජස් ගලනවා නම්, කැලේට ගිහින් දැම්මම පෙට්ටිය දැම්මම සතුන් කනවා නම්, දිරලා ඇටකටු නම් එන්නේ මෙතන මමෙක් කොහෙද ඉන්නේ? මේ ක්‍රියාවක් තියෙනකන් කයේ පරණ කර්මෙන් ගෙන ආපු ආයුෂ තියෙනකන් විතරයි මේක. එහෙනම් මම නොවන කයක කොහොමද මේ වෙන්නේ? එහෙනම් මේ ක්‍රියාවක් විතරයි කියලා නුවණසින් එනකොට යාට තේරෙනවා මේ සැහැල්ලුවත් මම වෙන්නේ කොහොමද කියලා මහා ඥානයක් ඔහු තුලම පහළ වෙනවා. එතකොට ඔහු නුවණින් දකින්න මේ සැහැල්ලුවත් මම හෝ මගේ ආත්මයක් වෙන්නේ නැහැ කියලා නුවණ දෙනකොටම හතරවෙනි දැහැනට හිත වදිනවා කොහොමද? සුඛස්සච පහන යන ඒ සුඛය යා පහ කරා. නුවණින් දැකීම තමයි පහ කරා කියන්නේ. මොකද අතින් තල්ලු කරනවායි. හිතෙන් තල්ලු කරන්නේ නෑ. දකින්නකොට පහ කරාමයි. දස්සනේන සම්පන්න. කාමේසු විනේය ගේදා. දකින්නකොට කාම රූපකාම, ශබ්දකාම, ගන්ධකාම එහෙම නැත්නම් රූපයන්හි ඇලීම හිතේ යට ගන්න දැනීම් වල ඇලීම නවතිනවා. හරිනේ? හරි. එතකොට තමයි නියම හොඳම ටික මේ එන්නේ. මේ ටික හොඳට අහගෙන ඉන්න. නින්දාවත් එන ගන්න ඇහැට මෙච්චර කල් තෝට නිදි කෙරෙව්වා මට දැනුත් අහන්න දෙන්නේ නැද්ද ඇහැට එන ගන්න ඇඟිලි දෙකෙන්. කන් දෙක ඇද ගන්න දෙපැත්තට. බුදුහාමුදුරු නිදා ගන්න කිව්වේ නෑ ඇවිදින්න හරි කිව්වා. නිදා ගන්න ඕන රැයට හොඳට නිදා ගන්න. ගෙදර නිදා ගන්න දෙන්නේ නැත්නම් හෝටල් එක කාමරයක් කරන් ස්ලීපින් ටැබ්ලට් දෙකක් ගාලා හොඳට 40000 කිලෝ දීලා වතුර කොට්ටුවට ටිකක් නහලා නිදා ගන්න. ඒකට යන්න හෝටල් එකකට. හැබැයි දහමහන වෙලාවෙ නිදා ගන්න නම් එපා. ඕන එකක් බොහෝ වෙනෝනේ. කෙනෙක් ඇහුවොත් කෙනෙක් ඇස්සොත් අනික් කෙනා ගහනවම තමයි. නේද? ඒතකොට කෙනෙක් කහනවා නම් අනික් කෙනෙක් වෙන කොහේ හරි කහනවා. මේක බොහෝ වෙනවා. ඒතකොට කෙනෙක් නිදාගත්තොත් අනික් කෙනත් ඒවට නම් හරිම දක්ෂයි. අතිජාතයි. ඒ නිසා ඒක පවටයිදි දෙයක්. ඒ නිසා ආව ඇද ගන්න කන. පව් නෑ මේක ඉරුණක් කමක් නෑ. අර පව කරන් කල්ප ගණන් ගෙවනවට වැඩිය කන ඉරා ගන්න එක ඇහෙන් රූප බලනට වැඩිය ඇහැ හිල් කරගන්න කිව්වේ ඇහෙන් රූපේ බැලුවොත් වෙන විපාකේ බුදුන් වහන්සේ විපාකයේ ආදීනවය දන්න නිසායි. ආස්වාදයේ කෙටි ආදීනවය බොහෝයි. දැන් ඔන්න එහෙනම් හොඳම ටික කියන්නේ මේකට උපමා එනවා. මේ මොකද එකපාරට කියන්නේ කොහොමද තේරෙන්නේ නෑනේ. එතකොට දැන් අපි මේ පව් කරලා තියෙන්නේ මොකක් නිසාද? නොදන්න නිසා. මොනවා නොදන්න නිසාද? මේක මමෙක් වෙලාම ගෙවන්න වෙන බව නොදන්න නිසා. දැන් අපි කියනවා මමෙක් නැතිලු මෙතන. මමෙක් නැtei කියලා කියනවා අනේ මම පෙර කරපු අකුසල හැලු මේ ගෙවන්නේ. අර පාට බොරු පච ඇදලා දාමත් විකෘති කරලා නේ මමෙක් නැත කියලා එනේ මම කරපු අකුසල හැලු කරන්නේ. ඉතින් මං කරා කියන්නේ කොහොමද කියන්නේ? එහෙමනම් බුදුහාමුදුරු පටන් ගන්න තැනින්ම අනාත්මයි කියලා ඔප්පු කරන කොහොම? ඒක ක්‍රියාවක් විතරයි තියෙන්නේ. ක්‍රියාව නොදන්න තාක් මමෙක් හැදෙනවා. විපාක විදින කෙනෙක් මෙතන හැදෙනවා. හරි. එතකොට දැන් එයා සුඛයත් අයින් කරා සැහැල්ලුවත් අයින් කරා. අයින් කරාට පස්සේ තවත් අයින් කරන දෙයක් එයිද? නෑ.
ගිරිමානන්ද සූත්‍රයේ අන්තිමට කියනවා සුඛ පටිසංවේදී, පීති පටිසංවේදී, විමෝචයන් චිත්තං, පටිනිස්සග්ගානුපස්සී පුදුම විදියේ සැහැල්ලු දේවල් සියල්ල නුවණසින් දැක දැක අස්ස සිස්සාමීති සික්කති. අස්ස වෙනකොටම ආරම්භ වෙනකොටම දකින්නෝනේ සික්කති පාලනය වෙන ඉබේම. ඒක ඇති දකින්නකොටම වෙන දෙයක්. ඒ වගේ ඔබටත් මේ මහා බලය දැනීම මහා බලයක් ලෙස ඔබ සසරෙන් ගලවන මහා ආත්මීය ශක්තිය ලෙස වැඩෙනවා මේ චුට්ට තේරුම් ගත්තොත්. මහ ගොඩක් එපා අල්ලන්න යන්න. මේ බොහොම සරල දෙයක් බුදුන් වහන්සේ විස්තර කරන්නේ. එදා බමුණු සමාජයට මේක විස්තර කරේ මෙලෝදියන් නොදන්න බමුණුත් හිටියා. ඒ අයට කියපු සූත්‍ර තමයි දැන් අල්ලන් ওই බොරුවට කෑ ගහන්නේ. එච්චර නෑ සරල දෙයක් අල්ලගන්න. පංච උපාදානස්කන්ධය කියන්නේ මේ මොහොතට පහළ වෙන ධර්මතා ටික. රූප වශයෙන් ගත්තම රූපේ අතීතද වේ, අනාගතද වේ, වර්තමානද වේ, ආධ්‍යාත්මිකද වේ, බාහිරද වේ, ළඟද වේ, දුරද වේ. හීනද වේ, ප්‍රනිහිතද වේ. නේද? සූක්ෂමද වේ. දැන් මේ ඔබට තේරෙනවද මේ කොයි රූපෙද? ඔබ ළඟ තියෙන රූපේ. දැන් කොළඹ කියන එක මතක් වුණොත්, කතරගම ඉන්න මේ මොහොතේ කොළඹ මතක් වුණොත්, කොළඹ ඇත්තටම පිටතින් බැලුවොත් කිලෝමීටර් 300ක් විතර දුර තියෙනවා. කතරගම ඉඳලා. නමුත් දැන් කොළඹ කියනකොට ඒක කොහෙද පහළ වුනේ? දුරද වේ, ළඟද වේ? අතීතද වේ. දැන් කොළඹ කියන එක මගේ දැනීමක් නෙවෙයි, අතීතද වේ. වර්තමානද වේ. වර්තමානද වේ. ආධ්‍යාත්මිකද වේ. බලන්න ආධ්‍යාත්මය නේද? අදදී පංච උපාදානස්කන්ධය බලන්න. හීනද වේ. මම පහත් මට්ටමට වැටෙන කොළඹ ගැන හිතුවකම. ඒක කොළඹ කියන එක අවබෝධ වුණ ප්‍රණහිත මහා මේකේ මෙයා විඳින්න යන කොළඹ ගැන මතක් කරලා සතුට. ලෞකික සතුට. මේ ඔක්කොම බුදුහාමුදුරුවෝ මේ රූපේ විස්තරෙන් කරනවා. එතකොට මොන රූපෙන්ද බේරෙන්නේ කියන්නේ? දැන් ඔන්න රහතන් වහන්සේ කෙනෙක් මෙතන හිටියොත්, මහා රහතන් වහන්සේ කෙනෙක් හිටියොත් උන්වහන්සේට මේ ගස් පේන්නේ නැද්ද? උන්වහන්සේට පේන එක තමයි දිත්තේ මත්තන් කියන්නේ. උන්වහන්සේට පේනොත් මොකෙන්ද විඳින්නේ නැත්තේ? මනසෙන් හදන එකෙන් විඳින්නේ නෑ. ඒකේ තියෙන කෙලෙස් පහවුණු නිසා කෙලෙස් ඇසුරු කරන්න උපදින උල්පත වගේ ඇසුරු නොකර ඉන්නකොට නවතිනවා. නැවතුණාට කෙලෙස් එන්නේ නෑ ඊට පස්සේ. කෙලෙස් නොපැමිණි සංඥාව එනවා. සංඥාව නැතුව ලෝකේ අසුරු කරන්න බැහැ නේ. ඉතින් කොහොමද සාහොල්ල කියන්නේ? සංඥාව තියෙනවා. සංඥා නිදානානි ප්‍රපංච සංකා. සංඥාවේ නිදන්ගතවල තියෙන කෙලෙස් ටික නැවතුණා. නිකෙලෙස්. නිකෙලෙස් උතුමා කියන්නේ කෙලෙස් නැති උතුමා. ඉතින් කෙලෙස් නැති උනේ එකපාරට. නැති වුණාම නැති එකනේ දැනෙන්නේ. තියෙද්දි දැනෙනවද නැති එක? තියෙද්දි දැනෙන්නේ තියෙන එක. දැන් ඔන්න නැති මම කියන්නේ මේ බොහොම ටිකක් රෞද්‍ර වගේ නේ. ඇත්තටම මේ ටික ඔබට තේරුණොත් මේ මොහොතේ ඔබ නැගිටින්නේ අවිද්‍යාවට යම් පහරක් එල්ල කරන කෙනෙක් බවට පත් වෙලා. අපි ආයි පොඩ්ඩක් ඒ පැත්තට ගියොත් සිරිසේනම ගනිමු. මම මට නිකන් පුරුදු නම සිරිසේන. පෙර ආත්මෙද දන්නේ නැහැ මේ. මම සිරිසේනත් දන්නේ නැහැ පෙර ආත්මෙ. එතකොට දැන් සිරිසේන කිව්වා ඔබ දන්න සිරිසේනල ඉන්නවා. දැන් මම කියන සිරිසේන මේ ලැකර් ගාන මෙහෙම වෙන්න පුළුවන්. ගෙවල් පේන් කරන ඒ දණීම තියෙන්නේ මංගාව. දැන් මට ඒ සිරිසේන පේන්නේ නැහනේ. නෝ මගේ හිතේ එයා පේන් කරනෝ පේනවා. වැලි කොළ අතුල්ලනෝ බීත්ති වල පේනවා. ඔබ දන්න සිරිසේන කරන්නේ නැතිනේ. ගෑරේජ් එකක මලකඩ හූරනවා. එයයි මෙහෙම ගලවනවා, ගියර් වීල් ගලවනවා, ටයර් දානවා. පේනෝනේ දැන්. එහෙම නැත්නම් එයා කීයතකින් කපනවා ඒ සිරිසේන. ඔබ දන්න සිරිසේන ඔබේ හිතට එන්නේ. මන් දන්න සිරිසේන මට එනකොට ඔබ දන්න සිරිසේන ඔබට එනවා. සිරිසේනල ඉන්නෝ එක එක තැන්වල. මොන සිරිසේනෙක් එනවද දන්නේ? අයියෝ සිරිසේනල එනවද දන්නේ නැහැ. නේද? ඔබේ තාත්තා සිරිසේනක් දන්නෙත් නැහැනේ. ඒ සිරිසේන එන්න පුළුවන්. මම මේ සිරිසේන කියනකොට ඔබේ හිතෙන් එන්නේ මොන සිරිසේනද? ඔබ දන්න සිරිසේන. සමහරට සිරිසේනලා වර්ග ඇති. පේන්ට් බාස්ලා, ගෑරේජ් බාස්ලා, ඊළඟට ඉංජිනේරු සිරිසේනලා ඉන්නෝනේ. ඉංග්‍රීසි නම් නැහැනේ ඒ කට්ටියටනේ. දැන්නේ අපි ඉංග්‍රීසි නම් ගන්න වෙනස් කරලා. වෛද්‍යවරු සිරිසේනලා ඉන්නෝනේ. විශේෂඥ වෛද්‍ය සිරිසේන මහතා. හමු වීම හවස 5ට. MBBS වරහන් ස්පෙෂල් වරහන් වහලා ආයි එළිය දානවා ලන්ඩන්. ඒකත් වරහන්. මම කිව්වේ ඔප්පු කරන්න. එතකොට දැන් ඔබට එන්නේ මොන සිරිසේනේ? ඔක්කොම දන්න එක්කෙනා එනවා. ඉස්සෙල්ලා මතක් වෙන ඉංජිනේරු සිරිසේන. ඊළඟට වෛද්‍ය සිරිසේන. ඊළඟට එන පොල් කඩන සිරිසේන. ඊළඟට එන ලැකර් ගාන සිරිසේන. දැන් සිරිසේනලා දන්න රූප ඔක්කොම රූපස්කන්ධයම එන බව නොදන්නේ කවුද? මේ විපාක විදින මිනිස්සයා දන්නේ නැහැ.
මේ අනුන්ගේ නමක් නිසා කල්පනා කර කර උඩ බලාගෙන සිරිසේන ඔළුවේ තියාගෙන. හොඳයි සිරිසේන ඔබේ ඔළුව ආක්‍රමණය කරලා නැද්ද? ලැජ්ජ නැද්ද කියන මහලුකට අයියලා කියලා මෙතන. ඔය සිරිසේනට පුළුවන් ඔබේ ඔළුව ඇතුලේ ඉන්න. මේ ඔළුවේ වැසිකිලිවල් ඇති. මඩවලවල් ඇති. ඔය මතක් වෙනවනේ. අපි කියන්නේ මතක් වෙන. රූපේ පහළ වෙන එකට අපේ සිංහල නම තමයි මතක් වෙනවා. ඕම ඉන්නකොට නිකන් ඔන්න දැන් ලූණු කෑල්ලක් බත් එකේ තියෙනවා. මට මතකයි පොඩි කාලේ පැත්තෑයෙක් දැක්කයි පැත්තෑයගේ පැත්ත කොළ පාටයි. ලූණු බැදුනම කොළ පාට එකක් දැක්කම මට අර පැත්ත රූපේ එනවා. පත්තාය එනවා. දැන් මට බත් එකේ තියෙන ලූණු කෑල්ල කන්න බෑ. හිතේ ඉන්නේ පැත්ත එන්නේ. මේ ඇයිට කැරපොත් එක්ක එන්න පුළුවන් රතු පාට කැරපොත් පිහාට්ටක් එන්න පුළුවන් ලූණු කෑල්ල පේනකොට. දැන් පිඟානේ පේන්නේ ලූණුද කැරපොත් එක්කද? චෙක් කියලා අයින් කරනවද නැද්ද? මේ අයට උනාට මේ කියන්නේ නැහැ මේ තාම ලැජ්ජයිනේ. ඔය ලැජ්ජාවට තමයි මාන්නේ කියන්නේ. නේද? නොදන්න වගේ මේ බොරුවට අතපය කහ කහ. මහා දැන් ඇති ඉතින් ඔය බයිල ඇති නේද? දැන් තේරුම් ගන්න පිළිගන්න වෙනවනේ මේක. පිළිගන්නේ නැත්තම් ඒ ඉන්නේ අතනම සිරිසේනගේ ගොඩේ. ඊට පස්සේ මේගොල්ලන්ට උන දැන් අයිස්ක්‍රීම් එකක් ගේනවා. දුඹුරු පාට අයිස්ක්‍රීමුත් තියෙනවා දැන්. දුඹුරු පාට කොළ පාට මිශ්‍ර වෙලා ගේනකොට කියන්න බෑ ජරාවලක් මතක් වෙනවා. මේ අයිස්ක්‍රීම් දැක්ක ගමන් ජරාවලක්. දැන් මේක නායට ගේන්න බෑ. ඕන තරම් මේ අයට වෙනවා. හැබැයි මේ අය කිසි කාලෙක කියන්නේ නැහැ. දැන් කන්න ගන්න ප්‍රිය එකක්ද අප්‍රිය එකක්ද? මොකද මේ අයිස්ක්‍රීම් මේ එළියේ තියෙන රූපෙද මේ ප්‍රශ්නේ තියෙන ඇතුළේද? දැන් ඇතුළේ තියෙනක මේ එළියේ තියෙනකට ගැළපිලා මැච් වෙලා නේද? ප්‍රශ්නේ උතනනේ තියෙන්නේ. දැන් රහතන් වහන්සේට මේක දුන්නොත් උන්වහන්සේට මේක කන්න පුළුවන් මොකද්ද? මනසේ මේවා නැති නිසා. මනසේක මනසෙන් පේනවා, මෙහෙක මෙහෙන් පේනවා. සංඥාව මනස මේක රූපේ. දැන් ඔබට මං අඹ ගෙඩියක් දෙනවා. කොලේ කොතලා දෙන්න මෙන්න අඹේ අරන් යන්න. දැන් ඔබේ හිතට මොනතරම් තාම දැක්කේ නෑනේ අඹ රූප ඇවිල්ලා ඇති. ඔබලා බලනවා නිකන් උල තියෙනන් හරි සීනි අඹ. මේ උල අඩු නම් කර්තකලම්. ලොකු නම් මක් හරි අඹයක්. දැන් මේ රූප ඔක්කොම අතින් ගෙනියන එකද ඔළුවේ ගෙනියන ඊට වඩා රූප අතේ ගෙනියන්නේ එකයි. ඔළුවේ. මම මේ දහම කියන්න ගන්නේ මම හිතන්නේ අද නම් තේරිලා ඇති. අන්න හරි. එහෙම සාදුකාරින් කියන්නේ හොඳටම අඹ තේරෙනවා. දැන් මේ අඹේ ගිහිල්ලා දිගහැරලා බැලුවම හිතේ තිබුණු එකක්වත් නෙවි. අලුත් රූපයක් ඔන්න ඔළුවට වැටුණා. මේක නිකන් කොටු හඹයක්. මේකට නමක් තියෙනවා බටහිර සුද්දෙව්ගේ නමක්. නම් කියන්න යන්න එපා අපිට වැඩක් නැහැ. කටියක් බෝලයක්. මේක නිකන් මස් ගොඩ කියලා කියන්නේ. ඇත්තටම මස් වෙන්නත් ඇති. ඌරොන්ගේ මස්ද දන්නෙත් නැහැ. අදලා දෙනේවනේ. දැන් අපි මේක කනකොට අපිට දැන් මේ හැඩේ සුවඳත් එක්ක එන රස හුරුවෙන් මේ රස ඇති කියලා. අපි දන්නේ නැහැ. අපට නොදැනෙන්න තමයි දිවට මේක පිළිගන්න ප්‍රසාද රස ප්‍රසාද රූපේ එන්නේ. මතක තියාගන්න අදවත් මේක. එතකොට දිවට ආම මේක ගැටෙනකොට ඒක නෙවි. දැන් මේ කියන්නේ අයියෝ මං හිතන් හිටියේ ඒක නෙවිනේ. දැන් ඔබ කන එකේ රහ නොදැනෙන්නේ මොකක් නිසාද? මේ කන එකේ රහ තියෙන්නේ මේ අඹේ විතරයිනේ. ඔබේ දිවේ තියෙන්න පුළුවන් දෙයක. තේරෙනවද? ඔබේ හිතේ තිබුණු එක අතීත රූපයන්නේ. ඒක මේ අඹේ තියෙනවද? නැහැනේ. එහෙනම් දැන් මේක කන්න බැරි මොකක් නිසාද? එහෙනම් දන්නවද රහතන් වහන්සේට මේක වළඳන්න පුළුවන්? ඇයි? මනසින් මිදෙන නිසා උන්වහන්සේ. මනසයි මේකයි සම්බන්ධ සංයෝජන ධර්ම නොවෙන නිසා උන්වහන්සේට දැනෙනවා මේකේ තියෙන්නේ මේ රස. මේක වෙන එකක් කොහෙන්ද තියෙන්නේ? අද මූණේ නිකන් මලන් පිපිලා වගේ පේන පොඩි නිදිගුඹ මලක් වගේ නිදිගුඹ ගාලා මැලේල වැටෙන්න නම් එපා හොඳේ. මෙච්චර දහමක් අල්ලලා දුන්නම බැරි නම් දැන් මං ඔන්න ගැට්ටනම කෙනෙක් තියුවා. ඕන දැන් තියෙන්නේ වැටෙනකන් ඉන්න. නිවනට වැටෙයි. දැන් ඔබ කියනවා මේ කනකොට මේ ඇඹේ කට්ට ඇඹුලයි. ඇඹුල කියන්නේ ඔබේ දැනීම. ඔබ කියනවා මේ අයියෝ මේක රහ නැහැ. දැන් රහක් හිතේ තිබුණු නිසානේ දැන් ඔබ ඒ කියන්නේ මේකේ රහද හිතේ තිබිච්ච එකක්ද මේ කියන්නේ? අනේ අල්ලගන්නකො දහම ජීවමාන දහම. එතකොට දැන් ඔබ මේක රහ නැහැ කියන එකේ අර්ථය මේකේ රහ නෙවිනේ මේ කියන්නේ. ඔබේ හිතේ තිබිලා වෙන රහක්. ඒකනේ නැහැ කියන්නේ. ඒක නිසා මේක කන්න ඔබට බෑ. ඒක නිසා තමයි ඔබට මාව ඇසුරු කරන්නත් බුදුහාමුදුරුවෝ ඇසුරු කරන්නත් බැරි. ගෞතම බුදුන් වහන්සේ දැක්කත් ඔබට හිතේ මොකක් හරි ඇති. ඒක නිසා ගෞතම බුදුහාමුදුරුවෝ ඇසුරු කරා නෙවි දේවදත්තට බැරි වුණේ ඒකයි. තේරුණා?
සසර පුරුද්ද නැත්තම් ඔන්න දැන් තේරෙනවා බැරි කියලා. හරිද? එතකොට දැන් ඔබේ හිත මම ගිය සතියේ ගත්තේ අංගුත්තර නිකාය. අංගුත්තර නිකායේ පෙන්නනවා යම්කිසි කෙනෙකුගේ හිතට මේ කෙලෙස් ධාතු ටිකක් පහළ වුණාම කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වශයෙන් කර්මය ගොඩ ගැහෙනවා. ඒ කර්මෙන් හිත තෙත් වෙනවා නේද? මනස තෙත් වෙනවා, වචී කර්මෙ තෙත් වෙනවා. මේ තුන්දොරම අපිරිසිදු වෙන බව කියන්නේ. මේ ගැන නොදැනගත්තොත් මේ ටික තමයි එයාගේ ජීවිතය කියලා මේ මොහොතට තියෙන්නේ. ඔන්න හොඳට ගේ පිරිසිදු කරපු කෙනෙක් දැන් ගේ හොඳට මොබ් කරලා මොබ් කියන්නේ හැමතැනම තියෙන එක උලා ගන්න එක. පුටු යට තියෙන කුණුත් මේ ගේ ඔක්කොම උලන එකට කිව්වා මොබ් කරනවා. ඇත්ත තේරුම ඔය මං කිව්වේ. මොබ් එක මෙහෙම දාලා වතුරට දාලා ඔබලා උලාගෙන යනකොට වෙන්නේ හැමතැනම කුණු පොදු කරනවා. දැන් අමුතු පාටක් එනවා ගෙයි. ටයිල් එක සුදුයි දැන් රෝස පාටයි. ඒ කියන්නේ හැමෝම අහන්නේ අද රෝස පාට ටයිල් කොහොමද කියලා. එයා කියන්නේ මොබ් කර කතා. දැන් මේ මොබ් කරන ගමන් මේ උපමාව කියන්නේ දහම කියන්න හොඳයි. ඒ වගේ දැන් එළියේ තියෙන රූපෙට හිතේ තියෙන කුණු ටික එකතු කරලා එළියේ තියෙන රූපෙට තිරිසේන කෙනෙක් එකතු කරගෙන මට හරියට ලැකර් ගාද්දි මං හරියට සල්ලි දුන්නා ඉතුරුව දුන්නේ නැහැ ওই සිරිසේනයා කියලා ඉතුරු සල්ලි ටික ඔළුවට ඇවිල්ලා එළියේ තියෙන රූප දිහා බලන් එළියේ තියෙන කෙනෙකුගේ දුකක්ද විඳින්නේ හිතේ තියෙන එකේ ප්‍රශ්නේද? නිකන්වත් හිතනොද මේ මගේ හිත නේද මේ දුක කියලා තියෙන්නේ? මේ මනස ලෝකේ නම් ලෝකේ දුක කියලා කිව්ව බුද්ධ වචනේ තේරුණාද අපිට? සසඤ්ඤම් මේ සමනකේ ලෝකේ ලෝකංච පඤ්ඤාපේමි රෝහිතස්ස බ්‍රහ්මයට තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකය කොහෙද තියෙන්නේ කියලා දේශනා කර හැටි. මනසට මම ලෝකය කියා පනවමි. නේද? සසඤ්ඤම් මේ සමනකේ සංඥාව සහිත මනස සහිත තැනට ලෝකය කියමි. ලෝකේ නම් දුකමයි නේද? ලෝකේ කියන්නේ පංච උපාදානස්කන්ධ ආධ්‍යාත්මයට එහෙනම් ඒ මොකද්ද ලෝකේ? දුකයි. එහෙනම් මේ මොකද්ද සිරිසේන කියලා පහළුනේ? මේ රූපේ දුක කියලා ඔබ අරන් තියනද කවදාවත්? මේ වේදනාව දුක කියලා අරන් තියනවද? මේ සංඥාව දුක කියලා අරන් තියනවද? මේ සිත කය වචනේ මතර සකස් වීම දුක කියලා අරන් තියනවද? මේ දැනීම හිත තුළ පහළු දැනීම විඥානයේ දුක කියලා අරන් තියනවද? මේ පංච උපාදානස්කන්ධේ දුක කියලා අරන් තියනවද? සිරිසේන කියලා කෙනෙක් එළියෙන් පේන මොහොතේ මගේ ඉතුරු සල්ලි නුදුණු සිරිසේනය කියලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහ. මේ ස්කන්ධ පංචකේ. අවිද්‍යාව නිසා උපාදාන වෙනවා, කාම වෙනවා. උපාදාන කියන්නේ මේ රූපෙට ඇලෙන එක ඇතුලේ තියෙන රූපෙට ඇලීම. රූපේ ක්‍රියාත්මක වීම කාම කියන්නේ. ඔන්න ක්‍රියාත්මක වෙනකොට රූපයෙන් තමයි ඔබේ කය සිත වචනේ පාලනය වෙන්නේ. ඒකට කිව්ව සංකාර. සංකත නන හරි. දැන් දුක කියලා මොනවද තියෙන්නේ? අපි ගනිමු මේක තොදෙయ్య. දැන් තොදෙయ్యට උනේත් ඕකනේ. තොදෙయ్య මැරෙන වෙලාවේ රත්තරන් බඩු මතක් වුණා. මොකද සාධාරණ බඩු වල හැටි මම කියන්නේ. අපි සාධාරණ දේපල මතක් වුණා රත්තරන් බඩු. කවුරු වෙලා ඉපදුනේ මැරිලා? කවුද දේශනා කරන්නේ? භාග්‍යතුන් වහන්සේ. පිළි නොගැනීම ගැනීම ඔබගේ සංසාර පුරුද්ද මත තීරණ වෙන දෙයක් නිසා එය කරා තර්ක කිරීම මම නොකරමි. පිළි නොගත්තත් මට ප්‍රශ්නයක් නැත. ඒක ඔබේ විඥානයේ සංසාර පුරුද්ද මත තියෙන ප්‍රශ්නයක්. නේද? එතකොට තොදෙయ్యට රත්තරන් බඩු මතක් වුණා වගේ තමයි මැරෙන වෙලාවේ ඔබට එළිය කෙනා දිහා බලලා අර මට ඉතුරු සල්ලි නුදුණු සිරිසේන කියලා මතක් වෙන එක. දැන් ඔබේ කාය කර්මය මොකද්ද? පව්කාරකමක් නේද හිතට ආවේ? හිතෙන් පින්ද කරන්නේ පවුද දැන්? පව් කරනවා කියලා මොනවද ඇසුරු කරන්නේ? අතීත රූපේ මනසමයි. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මොනතරම් ජීවමාන දහමක්ද? මනෝ පුබ්බංගමා ධම්මා මනස පූර්වාංගම කියන්නේ ධර්මතාවක්මයි. මනස යනු ධර්මතාවක්මයි. ධර්ම කොට්ටාසයක්මයි. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මෙය මනසමයි, මනසේ ක්‍රියාවක්මයි. මනසාචේ පදුට්ටේන. මේක ඔබට පහන් සිතත්, පසන්නේන පහන් සිතත්, පදුට්ටේන නරක පැත්තටත්. මේ මනස නේද වැඩ කරන්නේ. අනේ මං ඒ යාචකයට කීයක් හරි දෙන්න ඕන. ඒකත් මනස නේද? නේද?
ඔක්කොම මනස නේද? එහෙනම් මනස සියල්ල සබ්බේ සංඛාරා දුක්ඛාද සබ්බේ සංඛාරා වෙන මොකක්ද කිව්වද? සබ්බේ සංඛාරා දුක්ඛා. යාචකයකට සල්ලි ටිකක් දෙන්න හිතෙන එක කුසල සිතක් ඇත්ත. කුසල්නේ නේද? කුසලයක් නේ. අලෝභ අද්වේෂ අමෝහ යනොත් භවයමයි. ලෝභ දේශ මොහ වලින් සතර අපායත් අලෝභ දේශ මොහ වලින් දිව්‍ය තලවලත් ඔබ උපදිනවා. ජරා මරණ ඉවරද? ජරා මරණ ඉවර නැත. ඊයෝ මාන දෙයක් කියන්නේ ඔබ හොඳට තේරුම් ගන්න. ඔය කියන්නේ ඒක තමයි උඩින් කියන්නේ. ඒක තමයි සත්‍යයි කියන්නේ. වෙන ඉතින් කියන්න වෙන ක්‍රමයක් නැහැ. සත්‍යමයි කියලා කෑ ගහන් ගියා. එතකොට ඔබට හොඳට තේරුම් ගන්න ඕන දැන් එහෙනම් සිරිසේන හොරෙක් කියලා එන එක ඔබේ මනසනේ. දැන් ඔබේ මනස කියන්නේ පවක්ද පිනක්ද? පවක්. මේ පව ඇසුරු කරා වෙන්නේ එළිය කෙනා සිරිසේන හතුර කියලා හිතුවොත් නේද? මේක සංස්කාරයක් කියලා ගත්තොත් මේ උපාදාන ස්කන්ධය පහළ වුණා දුක පහළ වුණා කියලා ගත්තොත් මොකද වෙන්නේ? දුක නිරුද්ධ වෙනවා නවතිනවා. අයිතිය නවතිනවා. සක්කාය දිට්ඨිය නිරුද්ධ වෙනවා. කාලා බලන්න නේද? බූන්දි හොඳද කියලා බලන්න ගන්නේ මාත් කියන්නේ කාලා බලන්න. නැතුව ගන්න එපා මේවා. බලන්න ඇත්තද කියලා මොනතරම් ඇත්තද? දැන් ඔබ අර මිනිහට දත්කూరు කකා ඉන්නේ මේ තාම මේ මිනිහ හරි ගැහුවෙත් නැහැ. මෙහි ළඟට ඇවිල්ලා ගෑවුනෙත් නැහැ. මේ හැට පේනෝ විතරයි. දැන් මේ දඟලන ටික මට පේන්නේ නැහැ. දැන් මගේ හිතේ එහෙම සිරිසේනෙක් නැහැනේ. ඔබේ හිතේ තියෙන ටික ඔබ දඟලනවා. මගේ හිතේ තියෙන ටික මට යා පේනවා. දැන් මේ දෙකම කොහෙද? මගේ මනස. මට මගේ මනස ඔබට ඔබේ මනස. ඒතර ඔබේ දැඟලිල්ල තියෙනවා කියන්නේ මොකද්ද? මනසේ තියෙන සංකල්පය අසුරු කරන එක. ඒක සංස්කාරයක්. ඒක දුක කියලා ගත්තොත් මොකද්ද වෙන්නේ? දුක නිරෝධ වෙනවා. දුක්ඛේ ඥානං වෙනවා. සම්මා දිට්ඨියටපත් වුණා වෙනවා. බුදු සසුන බවටපත් වෙනවා. අමාරු තමයි. මොකද අමාරු? ඇයි අපි සසරේ ආවේ අනිත් පැත්තටනේ යටිකුරු වෙලනේ. දැන් උඩු පැත්තට හැරෙන්න අමාරුයිනේ. අපිට ලේසි යටි හතට බූරුව වගේ ඉන්න. බූරුව උඩු අතට ඉන්නේ නැහැ නේ ඌ යටි හතට. ඌට කිව්ව බූරුව උඩු අතට හැරියේ ඌ කකුල් හතර උඩ තියන් ඉන්න අමාරු වගේ. අපිටත් ඔය කියන විදියට සිරිසේන හතුර කියලා පෙනෙද්දි සංස්කාරයක් කියලා හිතන්න ඉඩ දෙන්නෙම නැහැ හිත. ඉඩ නොදෙන්නේ මමද හිතද ඔබේ? තම තමන්ට තමන්ගේ හිතද මේකට ඉඩ නොදෙන්නේ පිට කෙනෙක්ද? ඉතින් තමන්ගේ හිතේමනේ තමන් අපායට අදින ධර්ම ටික තියෙන්නේ. රත්තරන් බඩු මතක් වුණු තොදෙයියට උනේත් ඔච්චරයි. රත්තරන් බඩු ඇසුරු කරාම ඉපදුනේ දිව්‍ය ලෝකෙද? මට්ට කුණ්ඩලීටත් මැරෙන මොහොතේ බුදු රැස් දැකලා මට්ට කුණ්ඩලී දෙවියෙක් වුණාම දෙවියන්ට ආවිසක් සඳහන් කරන්නේ මොකටද? සියලු ලෝකවල ජරා මරණ දුක තියෙයි කියන්නේ. මානිනි චාතුම් මහරජික දිව්‍ය ලෝකෙට මනුස්ස ලෝකෙට දවස් 50ක හෙට එක දවසයි. එහෙන් දිව්‍ය ආවිස 50යි අවුරුදු 50ක් එයාට ආවිසයි. දැන් වැඩි කරලා බලන්න 365 වැඩි කරලා බලන්න අවුරුදු 95 ලක්ෂයක් විතර ආවිසයි චාතුම් මහරජික දෙවියන්. ඇයි 95 ලක්ෂ කියන්නේ? මේ කෙලවරක් පෙන්වන්නේ ඇයි? මරණය එතනින් පස්සේ. එතනින් පස්සේ චුත වීම තියෙනවා. උගාක් සැප විඳලා දුක් විඳින එකද ලේසි දුක් විඳලා දුක් විඳින එකද? යාචකයට වේලක් කන්න නැතුව යාචකයට ප්‍රශ්නයක් නැහැ. තුනම හොඳට කාපු කෙනෙකුට එකක් නැති වුණොත් නම් ඉඳලා ඉවරයි. එයයි ඒ විඳින දුක අපාය දුකට වැඩිය අමාරුලු. අහමු එහෙම කෙනෙකුගෙන්. මේ දෙකෙන් එක වෙල් 7ක් 8ක් කන්නේ ඒගොල්ලෝ. අපිට 3ක් කන්න කියලා ඒගොල්ලන් 7ක් විතර කනවා. බෑග් එකෙත් තියෙනවා, පෙට්ටි වලක් තියෙනවා, වාහනේත් තියෙනවා, එල්බෝඩ් වලක් තියෙනවා. වාහනේ එල්බෝඩ් එක ඇතුලේ කෑම පෙට්ටියක් අංගයි. ඒ තරම් කනවා. නේ? කාපු ඇඟක් ඇත්තේ නැහැ. බැලුවොත් නැත්තම් ඔෆිස් එකකට ගිහලා ලොකු ඔෆිස් එකකට ගියාම ඔක්කොම මූණ වීදුරුව උඩ තියන් ඉන්නේ. දෙසරත් තට්ටු කරන්න බයයි මොකද එකපාරට අකුසවගේ අවදින මොහො කියලා අහන බුදු අම්මේ. මේ නිස්සාර ජීවිතේ තේරුම් ගන්න හැමෝටම බෑ. ඉතින් අපි ප්‍රාර්ථනා කරන්නේ මේ කාටවත් මේ පෙනෙන ශක්තිය කියන්නේ මේ තමන් අවබෝධ කරගන්න ශක්තිය පෙනෙන ශක්තිය අනු එයයි උපාදාන ස්කන්ධයේ දකින්න ශක්තිය දැක්ක ගමන් මිදෙනවා. මේක දෙවියෝ බ්‍රහ්මයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසට ඇතුළු තුන් ලෝකෙම නිවන්න කතා කර දාම දේශනා කර දාම නේද? මේක අවබෝධ වුණොත් කවදාවත් ඔබ හිතේ ඉන්න කෙනා එළිය ඇතයි කියලා මිත්‍යාවකට යන්නේ. ඇතුලේ එක ඇතුලෙනුත් එළිය එක
එළියෙනුත් දකින්න. ඒක තමයි ඥානංචපන මේ දස්සනං උදපාදී කියන්නේ. ඥාන දර්ශනය ආවා. අකුප්පා මේ චේතෝ විමුක්තිය යන්න අකුප්පා කිපෙන දේවල්, කෙලෙසෙන දේවල් ඔහුගේ හටගන්නේ නැත්තම් නිකෙලස් වෙලා. අකුප්පා චේතෝ විමුක්තිය කියන්නේ නිකෙලස් වෙලා. චේතෝ විමුක්ති කියන්නේ චේතනාවල් අරමුණු පහළ වෙන්නේ නැති තත්ත්වයටපත් වෙලා. චේතෝ විමුක්තිය කියන්නේ නිවන. අයමන්තිමා ජාති. ජාතියකටපත් වෙන්නේ නැත්තම්, ජාතියක් නැත්තම් ජරා මරණ නැහැ. ජාති නිරෝධා ජරා මරණ නිරෝධා. එහෙනම් අයමන්තිමා ජාති නැත්ති. ජාතිය නැත්තම් ජරා මරණ නැහැ. එහෙනම් ජීවත් වෙන කෙනෙකුට මේ වෙන්නේ. ජීවත් වෙන කෙනා ජාතිය ඉක්මවල යනවා. ඒක තමයි අජරාමර සාන්ත නිවන සාක්ෂාත් කරයි කියන්නේ. මං හිතනවා අද නම් පොඩි අවබෝධයක් එන්නට ඇතිනේ. දැන් ඔබ හිතනවා ඇති මේක ඇහු ගමන් මට පේන්නේ. පේන එක කාලයානුරූපව සිද්ධ වෙයි. මෙහෙම අහගෙන යන්නකෝ. අහනකොට එක වෙලාවක ඔය අපි හිතන විදියට ඔය ශාසනය බේරගන්න උතුමෙක් පහළ වෙනවලු. අපිත් ඉන්නේ අනේ ඉක්මනින් පහළ වෙලා එයාගේ බල හැදෙනකොට අපි කවුරු ගොඩේයි. අපිට මහන්සි වෙන තියෙන්නේ මේ චුට්ට විතරයි. ඒ කෙනාගේ බල හැදෙනකොට ටක් ගාලා ඔක්කොගෙම කෙලස් ටික සිද්ධ වෙන. බලය නැතුව කාටවත් වෙනව නම් සරියුත් හාමුදුරුවෝ ඊට ඉස්සෙල්ලා රහත් වෙනවා. බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සෙල්ලා. බුදුහාමුදුරුවෝ පහළ වුණත් රහත් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ගේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නැතුව වෙන්නේ නැති බව මතක තියන්න. නිවන් දකින්න පළවෙනි අංගය සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් කල්යාණ මිත්‍රයෝ නැතුව. ඔය දෙකම නැතුව Tamanට තමාව පේනවද? යෝනිසෝ මනසිකාරය එනවද? ධම්මානුධම්ම පරි ජීවිතයේ ධර්මයේ බවට පත් වෙනවද මේව නැතුව? එහෙනම් මේ தත්තෙට එන්න ඔබ එන බෝධිය වෙන්නේ ධර්ම ශ්‍රවණයෙන් නිවන් දකින්න එන පාර. අපි ඔක්කොම එතෙන්ට එන්නේ. මම සහ ඔබ මේ ධර්ම ශ්‍රවණයෙන් නිවන් දකින්න එන්නේ. එතකොට මේක අහු වෙනකොට අපි නිවිලා සුවපත් වෙලා යයි. ටික දවසක් අඩමසත් තිබෙත්තා මහණෙනි සද්දිනක් සීවටන් වඩන්නේ නම්. මහා සතිපට්ඨාන සූත්‍රයේ අන්තිම කෙලවර. මාර්ගඵල විග්‍රහ කොටස. තිට්ඨතු අඩමස්සස්සේසු. අඩමසත් තිබෙත්තා මහණෙනි සද්දිනක් සීවටන් වඩන්නේ නම්. දවස් 7ක් මේ විදියට මෙනෙහි කරොත් උතුම් වූ රහත් ඵලය හෝ ශේෂ ඇති කල්ලි අනාගාමි ඵලය ලැබෙනු ඇත. රහත් ඵලය කියන්නේ කෙලෙස් රාග දේශ මොහ නැති වෙලා යනවා. ශේෂ ඇති කල්ලි කියන්නේ දැන් එයාගේ නැති වෙලා තියෙනවා උද්දම් භාගී සංයෝජන 5ක්. අනාගාමී කියන තව තියෙන මේ ඕරම් භාගී සංයෝජන නැති වෙලා දැන් උද්දම් භාගී සංයෝජන 5 ඉතුරු වෙලා තියෙනවා යාට. ඕරම් භාගී සංයෝජන කියන්නේ මේ ලෝක ජීවත් වෙද්දී රැස් වෙන කෙලෙස්. මොනවාද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලවුත පරාමාස, කාමරාග, පටිඝ කියන්නේ ජීවත් වෙද්දී රැස් වෙන හුරුවෙන් එකතු වෙන කෙලෙස්. දැන් ඒ සිඳුනේ ඇයිට අනාගාමි නිසා. අන්නේ ඉතිරි ටික තියෙනක තමයි ශේෂ කියන්නේ. මොනවද? අරූප රාග, රූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව. සංසාර පුරුද්දෙන් ආපු රූපේ කිඳා බැස ඇති. දැන් එයා අර බාහිරට නොගිහිල්ලා ඉන්න කෙනාට කියනවා බාහිර සංයෝජන හදා නොගන්න පුද්ගලයා අනාගාමි කෙනා. ආගාමි ගමනක් නොවන කෙනා. මෙතන හැදෙන එක එළියට අරන් යන්නේ නැතුව ඉන්න පුළුවන් අනාගාමි කෙනාට විතරයි සම්පූර්ණ. එහෙම ඉන්නකොට එකපාරට සංසාර පුරුද්දෙන් ආපු කෙලෙසුත් හින්දෙනවා. අන්නේ ටිකටයි උද්ධම් භාගී සංයෝජන කියන්නේ. අරූප රාග, රූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව. ඒ කෙලෙස් එකපාරට හින්දෙනවා. හිදුණු කෙනාටයි කියන්නේ ශේෂ නැති කල්ලි. ශේෂයක්වත් නැහැ කියන්නේ රහතන් වහන්සේට කියන නම අශේෂ කියන්නේ. ශේෂ ඇති කල්ලි කියන්නේ ඔන්න ඔය සංයෝජන ඉතුරුණු කෙනා අනාගාමී කෙනා. මම හිතනවා අදට තේරෙන්නේ නැති. මේ මහගෙන යනකොට ඇත්තටම අපි නිවෙනවා. දැනට නිවුනේ මේ දහම අහනකොට ඒක නිවෙන එක ධර්මතාවක් නිසා. අහන් ඉද්දි පසක දවස රහත් වුණා. උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප අහන් ඉද්දි රහත් වුණා. මොකුත් කරේ නෑ. මේ ප්‍රත්‍යක්ෂ ඥානය සමතය කියන්නේ මේ ලෝකේ ජීවත් වෙද්දී අපිට පේන හැටි. විදර්ශනාව කියන්නේ ඇතුලේ සකස් වෙන හැටි. සමත විපස්සනා. දැන් ඕක තේරුම් ගන්න ඔබ. එතකොට විදර්ශනා නුවණ පහළ වෙච්ච කෙනෙක් දවස් අඩමසකින් දින 7ක් සීවටන් වැඩුවොත් මෙහෙම මෙනෙහි කරන්න පුරුදු වුණොත් දවස් 7ක් අප වෙන්න පුළුවන් නේ ඔබට. දැන් දෙයියනේ අවුරුදු 365ක් ඉවරයි නේද? 2020 ඉවරයිනේ නේ. දැන් 2021ත් අපි හොම ඉන්නේ හද බතු එළවලුයි බතුයි එළවලුයි එළවලුයි බතුයි. බතු එළවලුයි එළවලුයි බතුයි. වෙජිටේරියන් කියලා අපි ඒ කන්නේ පහත් එළවලු බත්. වෑංජන බත්, සම්බල් බත්, එළවලු බත්.
කාපු මූණක්වත් නැහැ. වේල් දෙකක් කාලා එක වේලක් අත ඇරුණොත් හොම්බෙන් ඇවිල්ලා. ඉතින් ඔබ හිතාගන්න දවස් 7ක් අපට අයින් කරන්න බැරිද මේකෙන්? මේ දවසට විනාඩි 5ක් පිස්සුදා අධිවේගකාරී සමාජයල ඉන්නේ ඉතින් කමන්නේ යන්න. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ ඒකට. අපිත් ඉන්නේ අධිවේග සමාජය. අපිට අලුත් සමාජයක් නැහැ නේ. මොකද ඔබට අලුත් සමාජිකුත් මට අලුත් සමාජිකුත් තියෙන. මොකද 아무තු ක්‍රමයක් නැහැ. කාටත් එකයි. අපි අල්ලපු ප්‍රමාණය, අපි වපුරපු ප්‍රමාණය, අපි වපුරපානේ මේ තනි දෑකැත්තෙන් කපන්න බෑ. දෑකැති 100 ගණක්. අපි ඉතින් වපුරලා තියෙන්නේ මේ පොඩි 40 අඩි දෙකක විතර වපුරලා දෑකැති ඕනත් නැහැ. බ්ලේඩ් එකකින් කපන්න පුළුවන් ගන්නට. ඒ නිසා අඩමසක් මෙනෙහි කරොත් එකපාරට සියලු කෙලෙස් හිඳෙනවා. ධම්මචක්කය අවසන් කරන්නේ මේ විදිය, මේ සතිපට්ඨාන සූත්‍රය අවසන් කරන්නේ මේ විදියට අඩමසත් තිබෙත්වා මහන්නේ දින 7ක් සීවටන් වඩන්නේ. ධම්මචක්ක ඉවර කරේ ඥානංචපන මේ දස්සනං උදපදි අකුප්පා මේ චේතෝ විමුක්තිය. අන්න එතන ඉවර කරන ලස්සන. අයමන්තිමා ජාතිය, ජාතියටපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කෙලෙස් ඇසුර නැවතුණා. නත්ති දානි පුනබ්බති, නැවත භවයට එන්නේ නැහැ. ඔව්. භවයට නේන්න එහෙනම් උපදින්න නැති කෙනා. අනුපදිශේෂ පරිනිර්වාණයටපත් වෙන කෙනා රහතන් වහන්සේ, උතුමන් වහන්සේ, භාග්‍යවත්. ඉතින් ඔබ වොම වෙලා ධර්ම ශ්‍රවණය කරා. දැන් ඔබ දන්නවා මේ බුද්ධ සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක් දේශනා කරන්නේ සචිත්ත පරියෝධපණං, හිත සුද්ධ කරන්න. ඔබ හිත සුද්ධ කරොත් ඔබ ඉබේම සිල්වත් නේද? දැන් ඔබ හිත සුද්ධ කරයින් තමයි සිරිසේනට බනින්නේ නැත්තේ. හිතට මේවා එනවයින් තමයි බනින්න වෙලා තියෙන්නේ. පොළු ඕන, මුගුරු ඕන, කැතිමන්න, අවියායුධ, දඬු මුගුරු, පරමාණු බෝම, න්‍යෂ්ටිකාවි ඔක්කොම ඕන කාටද? හිත කෙලෙසිච්ච මිනිස්සුන්ට. විද්‍යාවයි කියලා දිනු කරලා තියෙන්නේ මොකද්ද? හිත කෙලස ගන්න එක විතරයි. දැන් අද මේ මිනිස්සු සතුටින් නැහැ. අරාවිය පෙන්නනවා, මේ අවිය පෙන්නනවා. අපේ යතින් ලංකාවේ ඉන්න මහ පුදුම වාසනාවන්ත පිරිසක් ඉන්නේ. රජයත් හමුදාවත් හරිම වාසනාවන්තව සද්ද නැතුව ඉන්න. ඉතින් කණුගේ හොයන්නේ නැහැනේ අපේ රටේ. ඇතර වැඩකුත් නැහැ නේ යති. ඉතින් මේ රට ස්වභාවයෙන්ම උත්තම රටක්. පාලකයොත් එහෙමයි. මොකද පාලක පන්තියේ පින්වත් පිරිසක් ඉන්නේ. අපි ඒක දැනගත යුතුයි. මම එදත් කිව්වා. ඒ පිරිසට නිදහසේ ඉන්නේ නැත්නම් අපි මේ ලෝකේ අල්ලන් වැඩි නිසා. ඉතින් අපි ඉල්ලන ඉල්ලිලි දෙන්න බෑනේ අයට. අපි හරියට සිල්වත් වුණොත් මේ රට නිකම්ම ධර්මදීපයක් වෙනවාමයි. හොඳයි. දේවානම්පියතිස්ස රජුගේ අන්තපුරේ බිසෝරු තමයි අපිට සසුන්ගත වෙන්න ඕන කියලා ඉල්ලුවේ. දේවානම්පියතිස්ස රජු කිව්වේ නෑ සසුන්ගත වෙයව් කියලා. එතකොට දේවානම්පියතිස්ස රජුන්ට නිදහස ආවේ යන්න එතනින්. එහෙනම් අපි සිල්වත් වුණොත් රජය මේ පින්වත් රජයේ උත්තමයන් බවට පත් වෙනවාමයි. අපි සිල්වත් නැති නිසා අපිට පොළොව වලින් නොගහ බෑ. ඉතින් අපි ඉල්ලන ඉල්ලිලි වලට කෙවිතවල්, පොළු මුගුරු, තුවක්කු, දඬු මුගුරු නැතුව අපි මෙල්ල කරන්න බෑ. ඒ නිසා රජය වැරදි කරලා වරද්දට පත් කරනවා නම් ඒකේ වගකීමත් අපි සතුමයි. ඒක ධර්මානුකූල විග්‍රහයක් නේ. අපි සිල්වත් නම් රජයේ පින්වත් පිරිසේ පින් ටික පළ දෙනව නේද? හොඳ රටට හොඳක් වෙලා. එතකොට අපි හැමතිස්සෙම ඇඟිල්ල දික් කරන්නේ අපි නොදන්න කම නිසා, විද්‍යාව නිසා රජයට. මෙන්න මේ චුට්ට වෙනස් කර ගත්තොත් තුන් ලෝකේ උතුම්ම රට වෙන්නේ ශ්‍රී ලංකාව. අදටත් කිසිම විකෘතියක් නැති මිනිස්සු ඉන්න රට. පොඩි අඩුපාඩු ඇති, කාගෙත් ඉතින් අඩුපාඩු තියෙනවනේ. ඒකනේ අවිද්‍යාව කිව්වේ. සමස්ත වශයෙන් ගත්තම ඔය අනිත් රටවල පෙන්නන කිලෝමීටර් 10000 විදින පරමාණු අපේ රටේ හදන්න සල්ලිත් නැහැ, හදන්නෙත් නැහැ. නේද? ඒ අතින් අපි වාසනාවන්තයි. නැත්තම් අපිටත් ගහන්න එහෙ සෙට් වෙනවා. දැන් අපිට ගහන්න ලෑස්ති වෙන්නේ නැත්නම් මොකද? අපි ගහන්න ලෑස්ති නොවෙන නේද? ලෑස්ති නොවෙන්නේ පෙර පිනෙන් මේ මිනිස්සු, පින්වත් මිනිස්සු පහළ වෙච්ච නිසා. එහෙම යෝජනා කරන කෙනෙක්වත් මේ රටේ දැනට පරමාණු කදපු කියන කවුරුවත් අනේ නැහැ. මම කියන්නේ මේ රටේ තියෙන පින්වත් බව මතක තියාගන්න. අපේ රටේ ගෞරවය අපි තියන්න එපා, ඇත්ත කියන්නේ. නැත්නම් හැමදාම අපි ගැන කතා කරලා නිකන් ඉන්න බෑ. මේ රටේ එවැනි ස්වභාවයෙන් පින්වත් පිරිසක් ඉන්න රටක ඉන්න අපි කොච්චර වාසනාවන්තද. අපි එක්කෙනෙක් පටන් ගත්තොත් අනික් කෙනා පටන් ගනීද නැද්ද? බුදු පියාණන් වහන්සේ ලොරියක් මිනිස්සු හොයාගෙන ගියේ නේ. 5 දෙනයි හොයන් ගියේ. 5 දෙනාට තමයි ඉස්සෙල්ලා දහම ඉගෙනුවේ. අපි මේ 3-4 දෙනා ඉගෙන ගත්තොත් අපෙන් තව එක්කෙනෙක් හැදුනොත් සංඝ රත්නය බැබලෙන්නේ නැද්ද? නේද? අපි පන්සලට යන්නේ මොකටද එතකොට? රත්ය අදු ගහන්න නෙවෙයි, දහම අහන්න නේද? සංඝ රත්නය උනන්දු වෙනව නේද දහමට? අපිට කියන්න උනන්දු වෙලා උන්වහන්සේලා මහා ශාක්‍ය වංශ වෙනව නේද? බුද්ධ වංශ බවට පත් වෙනව නේද? එතකොට එතන වරද කරලා තියෙන්නේත් අපිමයි. රජය අපහසුතාවට පත් කෙරෙත් අපි, සංඝ රත්නය අපහසුතාවට පත් කෙරෙත් අපිමයි. අපි ධර්මානුකූල වුණොත් මේ දෙපැත්තම
සිල්වත් වෙනවා. එතකොට ඔබට කරන්න තියෙන්නේ මෙච්චර දෙයක් කරන්න මේ මුළු ලෝකයක් වෙනස් කරන්න මොකද්ද වෙනස් කරන්න කිව්වේ? ඔය ඉන්න ඉතින් මනේ දැන් ටකරන් ගිලිනවද කියලා. තෙල් ගාලා ටකර මත ඔකද ගිලිනව කට්ටිය. නෑ ඔබේ හිත සුද්ධ කරන්න. සුද්ධ කරාම ඔබ ගැන හිතන්න රජයේ කෙනෙකුට මහන්සි වෙන්න ඕන නැහැ. ඔබ ගැන හිතන්න පින්වත් සංඝරත්නය මහන්සි වෙන්න ඕන නැහැ. ඔබට උදව්වට සංඝරත්නයේදී. ඔබට උදව්වට රජයේදී. මේ ලෝකේ උතුමෙක් බවට ඔබ නිකම්මපත් වෙලා ඉවරයි. ඔබත් නිවන් දැකලා ඔබ නිසා අසල්වැසියනොත් එදා මේ මිහිඳු මහ රහතන් වහන්සේගේ මහා සම්ප්‍රාප්තියත් එක්ක දේවානම්පියතිස්ස රජුගේ අන්තපුරේ අනුලාවතී බිසෝරු ප්‍රමුඛ 500ක් සෝවාන් ඵලලාභීන් වෙලා සසුන්ගත වෙන්න අවසර ඉල්ලනකොට රජුරෝ අවසර දෙන්නේ මොනතරම් මුතුම් සත්කාරයක්ද? අරිට්ඨ කුමාරයා ඇතුළු පිරිස එදා හිටපු ඒ යුද සෙන්පති ඇතුළු පිරිස මගපල ලබලා සසුන්ගත වෙනකොට රජුරෝ කොයිතරම් සතුටු වෙන්නේ නැද්ද? අන්නේ සතුට මේ ලංකාවේ රජයටත් සංඝරත්නයටත් ඒ ඔබ ධර්මානුකූල වෙනකොට. පන්සල ගියත් බෝවත්තක් හරි කඩන් එනවා මේ පිරිස. මල් ගහක් හරි කඩන් එනවා. නැත්තම් පන්සලේ තියෙන රුපියල් 10ක් හරි අහිඳගෙන එනවා. මේ අය නොවෙන්න පුළුවන්. ඔබ මේ දැක්ක දෙයට සර්පෙක් කියන්න පුරුදුනොත් බුදුන් වහන්සේ එදා ආනන්ද හාමුදුරන්ට දේශනා කරා වගේ. අන්සතු දෙය ගන්නෙ නැහැ නේද හොඳ නැහැ නේද කියලා ඔබ පුරුදු කරොත් පන්සලේ බෝගහත් රැකී මල්ලත්තත් රැකී. පන්සලේ මල් ගහ කොහෙද කියලා ඇහුවොත් කියන්නේ ඔබේ මිදුලේ කියලා. අන්න තියෙන ස්ථානේ සඳහන් කරන්න එතන ආරක්ෂාව සඳහා මම මිදුලේ හිටව ගත්තා. මොකද එතන පන්සලට සත්තු වෙනවා කඩනවා මේ ලම්පොලි ළමයි කඩනවා අපේ ගෙදර ආරක්ෂාව තියෙනවා මම පන්සලෙන් කඩලා මිදුලේ හිටුවා කියන්නේ අර හොරකම කරපු ක්‍රමය පවත්තන වාක්‍ය ටික. තේරුණාද? මේ සිත සුද්ධ කරොත් එන ආනිසංස මේ කියන්නේ. ආනිසංස මොනවද? ඔබට බඩගින්නට කන්න තිබිලා විලිවසා ගන්න ඇන්දොත් මේ ප්‍රත්‍යවේක්ෂණාවේ මේ තියෙන චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පච්ච. තිබහට බොන්නත් කුසගින්නට ආහාරයත් විලිවසන්න ඇඳුමත් ආරක්ෂාවට නිදාගන්න ස්ථානේ ගේකුත් විතරක් ඇති සරලයි අල්පෙච්චයි. ඉතින්ට එන්න මෙන්න මේ ධර්මයමයි උදව් වෙන්නේ නැතුව කවදාවත් එහෙම කවුරුවත් හදන්නේ නෑ. පුළුවන් තරම් එකක් ගහලා බලන්නේ කණු හතරක් ගිහලා තායක තට්ටුවක් උස්සන්න. ඒක මදි කියලා හිතුනම ඊට එහා කැලේ තට්ටු තුනට එකක් ගහ ගන්නවා. ඉතින් ගහලා කියන්නේ අමාරු වැටිලා සිමෙන්ති මිලයිලු කම්බි කූරු ගණන්ලු දැන් මොකක්වත් නැහැනේ නිකම්ම හිටියා. නිකන් ඉන්න කියනවා නෙවෙයි. කම්බි කූරු ගණන්ලු උපකරණ බාස්ලා වැඩ කරන්නේ නැතිලු ඒකල හොරකම් කරනවලු මිනිස්සු නිකන් ඉන්නවලු හරියට සිමෙන්ති අනන්නේ නැතිලු කොන්ක්‍රීට් අනලා නැතිලු. දැන් අපි විඳින සැප මේ කියන්නේ. නැද්ද? කියපු හැඩයට කරලා නැතිලු අච්චුව හරියට නැතිලු සමහර තැන් බොල් වෙලා දැන් ඒ සිමෙන්ති ගානලු කොන්ක්‍රීට් හයිය නැතිලු එහාට බයිනෝ මෙහාට බයිනෝ. කොහොම ඉන්නේ නැද්ද බෝධිසත්වෝ කැලේ නේද? මොකක්ද හවසට ගෙට ගන්න රෙදි නෑ වැලවල් වල. වොෂින් මැෂින් දැන් ඉතින් වොෂින් වෙලා තියෙන අතින් හොදන්නේ නෑ නෑන් වොෂ් නෑ ඉලින් මැෂින් වොෂ්. ඒක දාලා ඇම්බරිච්ච රෙදි ඊට එන්නේ එකේ දාලා අතුල්ල. ඒක කොහොමද වනගත මේ ආරණ්‍යගත වූ කෙනෙක් විඳින සැපත් මම කියන්නේ එහෙම වෙන්න කියලා නෙවෙයි. මේකේ වෙනස දැනගෙන ඉන්න කවදා හරි ඔබේ හිත මොන හරි කලක ඔබ සංසාරෙන් ගැලවෙනව නම් එතෙන්ට තමයි යන්න වෙන්නේ. වික්ෂු චරිතය තමයි. ඒකයි සංකරත්වයේ එච්චර උතුම් වෙන්නේ. මොනතරම් නිදහසක් භුක්ති විඳිනවද? නේද? අපි ඉතින් ඉඩමේ වැටිච්ච පොල් අතු හැඳිනවා ඒවා කපනවා හවස බිඩංග හේතු කරනවා පොල් ගහේ කීයක් තියෙද ගණන් බලනවා මතක තියන් ඉන්නවා උදේට ගිහිල්ලා බලනවා වැටිලා හොරුව ඇහිඳලාද ඇහිඳලා අර ගෙදර පොඩ්ඩක් සැක කරනවා එයාට ඔරවන්න වෙනවා එයා මතක තියන් ඉන්නවා දැන් මේ මා කෙලස් ගොඩක් අපි විඳ තාම ගියාත්මෙත් ඕක ඊට උඩින් ආත් බැලුවත් අතීතේ පෙරකඳ පිළිවෙල දකින්න ඕනේ ඇවිල්ලා බුදු වෙන්න ඉස්සලා ආපු නුවණ ඔබට ආවොත් පෙරකඳ පිළිවෙල දකින්න పూర్වේ නිවාසානුස්මති ඥානය ආව පෙර ආත්මේ පොල් ගණන් කරලා තාම ගණන් කරනවා. ඊට උඩින් ආත්මෙන් ඉඩම් විවැලික රබර් තිබිලා. රබර් කිරි කපලා. ඊට එස්සයි බෑනෝ තේ තිබිලා. තේ කොළ කඩලා. තාම එකකින් මිදිලා ඊට ඉස්සලා බැලුව කඳ පණුවෙක්. අර කොළ කඩලා පුරුදු. කොළ කන පණුවෙක්. ඊට ඉස්සලා බැලුවොත් ගහක කඳ පණුවෙක්. සසර යන හැටි. දැන් රත්තරන් බඩු රකින්න පුළුවන් ඊළඟ ආත්මේ තමයි බල්ලා. ඒක නිසා බල්ලෙක් වුණා. ඉඩම මතක් කියලා ඌරෙක් වුණා.
සිවුර මතක් වෙලා හිංසකකමට කාවෙක් වුණා. හිතට එන රූපෙත් එක්ක හටගන්න කෙලෙස් නිසා අපි වරන් යන තැන් හිතාගන්න මැරුණම දැනෙන්නේ නැතිලු. හොඳයි දැනෙන්නේ කාටද කියන්නකො ඉස්සෙල්ලා. මැරෙනකොට දැනෙන්නේ කාටද? මැරෙනකොට දැනෙනවද නැද්ද? දැනෙන බව ඉවරද? දැනෙන බව කයද සිතද? දැනෙනකොට බුදු අම්මෝ ගන්න හිතද කයද? කයට කෑ ගහන්න පුළුවන්ද හිතුන්නේ නැත්තම්? දැන් මේ විරුද්ධ සිතින් යන්නේ එහා පැත්තට මොකද්ද? මේ විරුද්ධ භාවය මුල් කොට චුති සිත තමයි එහා පැත්තට ප්‍රතිසන්දි විඥානය ලෙස ගමන් කරන්නේ. අනේ මම බේරගනියෝ කියලා එහා පැත්තේ ගිහිල්ලා ඒ ඊඩමෙම ගිහිල්ලා පැත්තකින් මුල්ලක භූතෙක් වෙලා උපන්නා. බුදුන් මේ සසරේ එච්චර බිය කරුයි. මං හිතන තේරෙන්නට ඇති මම මේ හැම එකෙම උත්සාහ කරේ ඔබට මේ ටිකේ විපාකේ පෙන්වලා දෙන්න. එම නිසා සිත සුද්ධ කරගෙන බොහොම යහපත් සිතුවිලි කියලා දෙයක් නැහැ. සිතුවිල්ලෙන් මිදීම යහපත. ඒතකොට යහපත උදා කරගෙන කෙලෙසුන්ගෙන් මිදිලා සිත සුද්ධ කරගෙන බුද්ධ රත්නේ ධම්ම රත්නේ සරණ ගිය සංඝ රත්නේ සරණ ගිය සංඝ රත්නයේද සතුටු වෙන රටේ නායක උත්තමයන්ද සතුටු වෙන කෙනෙක් බවට පත් වෙන්න මේ ධර්ම කරුණු වලින් මතු කරගත්ත සියලු පුණ්‍ය ශක්තිය ඔබ හැම දිනාට මේ පැයකමාරක් දහම ඇහුවා. මේ කාලය තුල කෙලෙසුන්ගෙන් මිදී ඔබ පැයකමාරම ගත කර බව සබයි ඒ පුණ්‍ය ශක්තිය ඔබ හැම දිනාට නිවන් සුව පිණිස හේතු වේවා කියලා මම පළමු කොට ප්‍රාර්ථනා කරනවා.